ආයිබෝවන් අපි එහෙනම් අපේ ඊගාව පාඩම විදිහට ස්වභාවික ආපදා කියන පාඩම තෝරගමු. අපි දැන් මේ වෙනකොට සෞරග්‍රහ මණ්ඩලය කියන පාඩම අතහැරලා යන්නේ. ඔයාලට තේරෙනවා ඇති. ටිකක් ඉක්මනට කරගන්න පුළුවන් පාඩම් ටික කළා ඉවර කරන්න තමයි මේ ක්‍රමයේදී මම බලාපොරොත්තු වෙන්නේ. රයිට්. ස්වභාවික ආපදාවක්. ස්වභාවික ආපදාවක් කියන්නේ මොකක්ද? මම මෙන්න මෙහෙම කතන්දරයක් කිව්වොත් ඔයා ඒකට එකඟ වෙනවද? ස්වභාවික ආපදා කියලා කියන්නේ ස්වාභාවික විපත් කියලා කියන්නේ මේ මිනිසාගේ අවිධිමත් ක්‍රියාවලිය නිසා වනාන්තර විනාශය, එතකොට අවිධිමත් ඉදිකිරීම, ඉඩම් ගොඩ කිරීම නේද? අවිධිමත් වගා ක්‍රම වගේ මිනිසා විසින් කරන ක්‍රියාවල ප්‍රතිඵලයක් නිසා සිදුවන මිනිස් ජීවිත හා දේපල විනාශ වන ක්‍රියාවල් කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? ආයි මං කෙටියෙන් ඒ ගැන කියනවා. මේ ස්වභාවික විපත් කියන්නේ, ස්වභාවික ආපදා කියන්නේ මිනිසා විසින්ම සිදු කරන දේවල් නිසා හටගෙන මිනිසාටම හානි කරන දේවල් මේ විපතක් කියලා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවා. දැන් ඔයාගේ හිතේ මොකක් හරි උත්තරයක් ඇතිනේ. ඔන්න කාරණාව ඒක පිළිගන්න එපා. ඇයි? මිනිස් ක්‍රියාකාරකම් නිසා හටගන්නව නම් ඒක ස්වභාවික වෙන්න හේතුවක් නැහැ. ගොඩක් අය හිතාගෙන ඉන්නවා නියගය, එහෙම නැත්නම් මේ ගම් වතුර වගේ ස්වභාවික විපත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වෙන්නේ කියලා. ඉතින් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වෙනවා නම් ඒක ස්වභාවික කියන වචනේ දාන එකේ තේරුමක් නෑ. ස්වභාවික කියන්නේ එහෙම නෙමෙයි. භූමිකම්ප ඇති වෙන්නේ මිනිස්සු හින්දා නෙමෙයි. ආදාන සුනාමි ඇති වෙන්නේ, ගිනි කඳු ඇති වෙන්නේ මිනිස්සු හින්දා නෙමෙයි. අකුණු ගහන්නේ මිනිස්සු හින්දා නෙමෙයි. එහෙනම් ස්වභාවික විපත් කියන්නේ ස්වභාවිකවම ජනනය වෙන හේතු නිසා ඇති වෙන්නේ. ස්වභාවිකවම ජනනය වන හේතුවක් නිසායි ඇති වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු මේකට කිසිම සම්බන්ධයක් නැම කියලාද? එහෙම නෙමෙයි. ස්වභාවික විපත් කියන්නේ මිනිසා විසින් සිදු කරන දෙයක් නොවුනට මේ මිනිස් ක්‍රියාකාරකම් ස්වභාවික විපත්වල තීව්‍රතාව වැඩි කිරීමට හේතු වෙනවා. ස්වභාවික විපත්වල තීව්‍රතාව වැඩි කිරීමට හේතු වෙනවා. එතකොට අපි හිතමුකෝ මෙහෙම සුනාමිය ඇති කරන්නේ මිනිසා නෙමෙයි. නමුත් වෙරළාසන්නයේ තියෙන වැටකෙය වගේ ගස් කපලා ඉවත් කිරීම, කඩුලාන සාක ප්‍රජාව විනාශ කිරීම නිසා සුනාමියෙන් වෙන හානි වැඩි වෙන්න පුළුවන්. වෙරළ ආසන්නයේම ගෙවල් හදාගෙන ඉන්න එක, හෝටල් හදන එක වැඩි මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වීමට හේතුවක් වෙන්න පුළුවන්. තේරුණා නේද කතන්දරේ? එතකොට මිනිසා විසින් කරන්නේ ස්වභාවික විපත් ඇති කරනවානේ. ස්වභාවික විපත් වල තීව්‍රතාව වැඩි කරනවා. ඒයින් වෙන්න පුළුවන් හානිය වැඩි කරන එක තමයි. අපේ රටට අපි මේ නෝට් එක කියවලා ඉමුකෝ නේද? නෝට් එක කියවමු. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ස්වභාවිකව හටගන්නා මිනිස් ජීවිත හා දේපල වලට පරිසරයට හායන්නක් එන්න ඕන. හායන්නක් එන්න ඕන. හදාගන්න. පරිසරයට හා ආර්ථිකයටත් හානි කරන විනාශකාරී සිදුවීම් ස්වභාවික ආපදා ලෙස හැඳින්වේ. ආයෙ පාරක් මම එක නෝට් එක කියනවා, ඔයත් කියවන්න. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව හටගන්නා මිනිස් ජීවිත හා දේපල වලට පරිසරයට හා ආර්ථිකයටත් හානි කරන විනාශකාරී සිදුවීම් ස්වභාවික ආපදා ලෙස හැඳින්වේ. උදාහරණ. රයිට්. 1 2 3 4 5 10ක් තියෙනවනේ. ඔයා ලියන්න ස්වභාවික විපත් 10ක්. ඒ ලියනකොට පුතේ මෙන්න මෙහෙම ලියන්න. අපේ ප්‍රදේශයට, අපේ රටට බලපාන්න නැතිව අගට දාන්න. අපේ රටට බලපාන ටික මුලට ගන්න. ඒකෙනුත් අපි ජීවත් වෙන්න මේ අයගම ප්‍රදේශයට බලපාන ඒවා මුලටම ගන්න. හොඳයි? රයිට්. එහෙනම් ලියන්න බලන්න. වීඩියෝ එක නවත්තලා ලියලා ඊට පස්සේ උක ප්ලේ කරන්න. බලන්න ඔයා මෙන්න මේවද ලිව්වේ කියලා.
ගම් වතුර අපිට බහුලවම බලපාන්න පුළුවන්. ඊගාවට නායයම්. ඇත්තටම නායයම් තමයි එකටම ගන්න පුළුවන් අයගම ජීවත් වෙන අපි දැන් මෑත කාලේ ගත්තොත් එහෙම අවුරුදු 10ක් වගේ කාලයක් ඇතුළත ගම් වතුරෙන් මැරිච්ච ප්‍රමාණයට වඩා නායයම් වලින් මැරිච්ච ප්‍රමාණය වැඩිනේ නේද? රයිට්. දැන් කිව්වා ගම් වතුර කිව්වා නායයම් කිව්වා. ඊගාට නියඟ අකුණු මං කියන පිළිවෙලටම ලියන්න ඕනේ හොඳේ. අකුණු සුලිසුලන් දැන් කිව්වා ගම් වතුර නායයම් නියඟ අකුණු සුලිසුලන් පහක් කිව්වනේ. භූමිකම්පා දැන් අපිට බලපන්නේ නැති ඒවා අපිට වෙන්නේ. භූමිකම්පා ගිනි කඳු පිපිරීම අපි සුනාමි ලිව්වේ නැද්ද? අපිට බලපාන එකක් නේ. මුලටම ලියන්න තිබිච්ච එකක් නේද? මුලටම කියන්නේ භූමිකම්පා වලට කලින් සුනාමි ගිනි කඳු පිපිරීම කිව්වනේ නේ. ලැබුගිනි ග්ලැසියර් ඛාදනය වීම ඛාදනය කියලා කියන්නේ ග්ලැසියර් ඛාදනය කියන්නේ අපේ ප්‍රදේශවලට කොහොමවත් නැති වෙන්නේ නැති එකක්. මහ විශාල හිම අයිස් වලින් හැදුණු මහ විශාල කඳු වගේ ඒවා තියෙනවා. ඒ ඇතුලේ දැන් සාමාන්‍ය හිම කන්දක ඇවිල්ලා කන්ද ගත්තම ඒක ඇතුලේ පස් තියෙනවා ගල් තියෙනවා ඒක වැහිඳ අයිස් ඇදලා තියෙන්නේ. ග්ලැසියර් වල මුල ඉඳන්ම අයිස් කුට්ටිය උඩ තියෙනවා. ඒවා යටින් දිය වෙනවා. මේ පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට ග්ලැසියර් වල යටින් දිය වෙනවා. යටින් දිය වෙච්ච ගමන් මේවා කඩාගෙන වැටෙනවා. ඒක කඩාගෙන වැටලා හානි සිද්ධ වෙන්නත් පුළුවන්. ඒකට අමතරව ග්ලැසියර් දිය වෙලා කාදනය වෙලා ගියහම ක්ෂණිකව ගංගාවල ජල මට්ටම ඉහළ යනවා. ඒකවල ගම් වතුර වගේ වැටි වෙනවා. මුහුදු ජල මට්ටම ඉහළ යනවා වගේ වෙන්න පුළුවන්. දැන් අපි ආපහු කියාගෙන යනවා මම. ඔයාලා ලිව්වා ගම් වතුර නායයම් නියඟ අකුණු සුලිසුලන් සුනාමි භූමිකම්පා ගිනි කඳු පිපිරීම ලැබුගිනි ග්ලැසියර් ඛාදනය වේ. එතකොට මෙන්න මේ කියන ස්වභාවික විපත් හටගන්නේ කොහොමද? ස්වභාවික විපතක් හට ගැනීමට බලපාන හේතු මොනවද? ස්වභාවික විපතක් හට ගැනීම සඳහා බලපාන්න පුළුවන් ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් තමයි පෘථුවි අභ්‍යන්තරයේ සිදුවන වෙනස් වීම. ඔයා දන්නවා මේ වෙනකොටත් අපේ පෘථුවිය ඇතුලේ තියෙනවා පෘථුවි හරයට පිටතින් තියෙනවා ඇතුළු ප්‍රාවරය. මේ කොටසේ අධික උෂ්ණත්වයකින් රත් වෙලා ගොජ ගාලා නටන මහ විශාල ඛනිජ ප්‍රමාණයක් මැග්මා කියලා හැඳින්වෙන ගොජ ගාලා නටන ඛනිජ මිශ්‍රණයක් තියෙනවා. අනේ ඛනිජ මිශ්‍රණේ නැටිලත් එක්ක බලපාන බලපෑම් නිසා මේ පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන බලපෑම් නිසා යම් ස්වභාවික විපත් ඇති වෙන්න පුළුවන්. ගිනි කඳු පිපිරීම, භූමිකම්පා, සුනාමි වගේ ප්‍රධාන ස්වභාවික විපත් වලට ඒවා හේතුවක් වෙන්න පුළුවන්. ඊගාවට වෙන්න පුළුවන් තව එකක් තමයි කාලගුණික සහ දේශගුණික සාධක මත යම් ස්වභාවික විපත් ඇති වෙන්න පුළුවන්. නියඟය, ගම් වතුර, නායයම් වගේ ඒවා කාලගුණික හා දේශගුණික මේ විපර්යාස නිසා විනාශ වීම නිසා හට ගන්න පුළුවන්. ඊට අමතරව තව වෙන්න පුළුවන් ජෛව ගෝලයේ සිදුවන විපර්යාස. ජෛව ගෝලය කියන්නේ පුතේ අපි ඉදිරි පාඩම් වලදී හිම ඉගෙන ගන්නවා නම් මේ පන්තියේදී හිම ජෛව ගෝලය කියලා කියන්නේ මේ පෘථුවියේ ජීවීන් ජීවත් වන ගෝලය. ඒක ශිලා ගෝලයේ හේවත් මේ පස ඇතුළුව ශිලා ගෝලයක්, ජල ගෝලයේ, වායු ගෝලයේ කියන කොටස් තුනෙන් හැදිලා තියෙනවා. ඒ කියන්නේ ජෛව ගෝලයේ ශිලා ගෝලයේ තුනක් තියෙනවා. පස ඇතුලේ ජීවීන් ඉන්නවා. ජෛව ගෝලයේ ජල ගෝලයේ ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මුහුදු වතුර ඇතුලේ වැව් ගංගාවල වතුරේ ජීවීන් ජීවත් වෙනවා. ඒ වගේම වායු ගෝලයේ ජීවීන් ජීවත් වෙනවා.
යම් කිසි ප්‍රමාණයක් උසකට යනකම්. එතකොට මෙන්න මේ ශිලාගෝලය, ජලගෝලය සහ වායුගෝලයේ පුරා පැතුණු ජීවීන් ජීවත් වන ප්‍රදේශයට ජෛවගෝලය කියලා කියනවා. මේ ජෛවගෝලීය විපර්යාස නිසා ස්වභාවික විපත් හට ගන්න පුළුවන්. හැබැයි ඔය අතරතුර මතක තියාගන්න මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙන්න මේ හේතු තුන නිසා තමයි ස්වභාවික විපත් හටගන්නේ. මේ හේතු තුන නිසා තමයි ස්වභාවික විපත් හටගන්නේ. නමුත් මිනිස් ක්‍රියා මේවයි තීව්‍රතාව වැඩි කිරීම සඳහා හේතු වෙනවා. ඒවයි තීව්‍රතාවයේ වැඩි කිරීම සඳහා හේතු වෙනවා. right. ගන්න නෝට් එක ආයෙ පාරක්. ස්වභාවික විපත් ඇතිවීමට බලපාන හේතු කීපයකි. ස්වභාවික විපත් ඇතිවීමට බලපාන හේතු කීපයකි. ලියන්න පළවෙනි එක. පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන වෙනස් වීම. පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන වෙනස් වීම. පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන වෙනස් වීම. දෙක, කාලගුණික හා දේශගුණික විපර්යාස. කාලගුණික හා දේශගුණික විපර්යාස. කාලගුණික හා දේශගුණික විපර්යාස. තුන්වෙනි එක, ජෛවගෝලයේ සිදුවන විපර්යාස. ජෛවගෝලයේ සිදුවන විපර්යාස. ජෛවගෝලයේ සිදුවන විපර්යාස. යටින් තරුවක් දාලා තියෙනවා මිනිස් ක්‍රියාකාරකම් නිසා ස්වභාවික විපත්වල තීව්‍රතාව වැඩි වේ කියලා. මිනිස් ක්‍රියාකාරකම් නිසා ස්වභාවික විපත්වල තීව්‍රතාව වැඩි වෙනවා. දැන් අපි හදන්නේ මෙන්න මේ කියන ස්වභාවික විපත් වලින් එකින් එකට පොඩි විස්තරයක් කරන්න. මේ බලන්න. අපි එකෙන් ගන්න පළවෙනිම ස්වභාවික විපත තමයි නියගය කියලා කියන්නේ. නියගය. අකුරුත් ඇත්තුනා නේද? ඔන්න හිත පිච්ච දෙන්නේ. නියගය. මොකද්ද පුතේ නියගයක් කියලා කියන්නේ? ඔයා මොකද්ද නියගය ගැන හිතාගෙන ඉන්නේ? පායනවා නැත්තම් වැස්සනේ, පොළොව ඉරිතලල යනවා නේද? පොළොව වේලිලා යනවා, ගස් කොළන් මෙල වෙලා යනවා, බොණ්ඩ වතුර නැති වෙනවා, වගාවන් විනාශ වෙලා යනවා, සත්තු වතුර නැතුව මැරෙනවා, ගමේ මිනිස්සු වතුර වලට නේද මේ රණ්ඩු වෙනවා, බට මේ දාලා තියෙන තැන් හාරනවා, අරහින් මෙහින් අරම මේවා ගැහුවා වේල් දැම්ම නේද? උවත් එක්ක අපිට නියගය ගැන යම් හිතේ අදහස් පහළ වෙනවා. ඇත්තටම නියගයට දෙන්න තියෙන සරල අර්ථ දැක්වීම තමයි දිඟු කාලීන වර්ෂාපතන හිගේ. ඒ කියන්නේ පොඩි දවසක් නෙවෙයි දිඟු කාලයක් පුරා වැස්ස හම්බ වෙන්නේ නැත්නම් ඒකට කියනවා නියගය කියලා. මේක ඉතා සරල අර්ථ දැක්වීමක් ඉදිරියේදී හොඳ අර්ථ දැක්වීමක් ගැන කතා කරනකම් මේ කියන්නේ දිඟු කාලීන වර්ෂාපතන හිගය නියගයක් විදියට හඳුන්වන්නේ. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒකේ කියන මේ දිඟු කාලය කියන්නේ මොකක්ද කියලා. දිඟු කාලය කියන්නේ දවසක්ද? පැය කිහිපයක්ද? එහෙම නැත්නම් සතියක්ද? මාසයක්ද? මාස දෙකක්ද? මාස තුනක්ද? මාස හයක්ද? අවුරුද්දක්ද? දෙකක්ද? අවුරුදු 5ක්ද? 10ක්ද? ඔයා හිතන්නේ මොකක්ද? ඔයා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. දැන් මම ප්‍රශ්නයක් අහුවා මේකට දෙන උත්තරේ මොකක්ද කියලා. හොඳ. ඇත්තටම මේ දිඟු කාලීන වර්ෂාපතන හිගේනේ නියගය කියන්නේ. මොකද්ද මේ දිඟු කාලේ? මාස දෙක තුනක්ද? අවුරුදු දෙක තුනක්ද? අන්න ඒක තීරණය වෙන්නේ පුතේ. අන්න ඒක තීරණය වෙන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට, රටින් රටට ඒ කාලේ වෙනස් වෙනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට, රටින් රටට ඒ දිඟු කාලීනයේ කියපකේ කාලේ තියෙනවනේ. කාලේ වෙනස් වෙනවා. දැන් නිකන් හිතන්න මෙහෙම අපේ රටේම වියලි කලාපේ අපි හිතමුකෝ අනුරාධපුරේ කියලා.
අනුරාධපුරයට මාසයක් වැස්සෙනේ. එහෙම නැත්නම් පොළොන්නරුවට හම්බන්තොටට මොනරාගලට මාස 2ක් වැස්සෙට. ඒක ලොකු නියඟයක් නෙමෙයි ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඒක ලොකු නියඟයක් නෙමෙයි. ඇයි? කොහොමත් ඒ ප්‍රදේශවලට ඊට වඩා වැස්ස නැතුව තියෙනවා. එතකොට මාසයක් වැස්සේ නැයි කියලා පොළොන්නරුව අනුරාධපුර වගේ එහෙම නැත්නම් මොනරාගල හම්බන්තොට වගේ ප්‍රදේශයක ඒ මාසයක් වැස්ස ලැබුණේ නැහැ කියලා එක ගහකොළ වලට ලොකුවට දැනෙන්නේ නැහැ. ගහකොළ ඊට අනුවර්තනය වෙලා තියෙන්නේ ඒ ගස් වලට ඊට වඩා පෑවුණු හොරු. ඒ වගේම ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජීවීන්ට නෙමෙයි සතුන්ට සාක ගැන කිව්වනේ සතුන්ට ඒක හොරුයි. ඒ වගේම මේ ප්‍රදේශවල ජීවත් වෙන මිනිසුන්ටත් ඒක හොරුයි. මාසයක් වැස්සේ නැහැ කියලා ගන්න. නමුත් අපි ජීවත් වෙන ප්‍රදේශෙට මාසයක් වැස්සේ නැත්තම් මොනතරම් විපර්යාස වෙනවද? ගස් කොළන් මැලවෙනවා. සතා සිව්පාව බොහොම අපහසුතාවයටපත් වෙනවා. මිනිස්සු වෙන අපි අපහසුතාවයටපත් වෙනවා. අපි තේ ගස් වලින් පැල වගේ මැරෙන්න පටන් ගන්නවා. මාසයක් ඇතුළතම ලොකු විපර්යාස ටික. එතකොට දැන් ඔයාලට තේරෙනවද? මාසයක් පෑවුවා කියන එක වැස්සේ නැහැ කියන එක අපිට නියඟයක් විදිහට දැනුණාට අයගමේ ඉන්න රත්නපුරේ ඉන්න අපිට නියඟයක් විදිහට දැනුණාට පොළොන්නරු මිනිසුන්ට ඒක නියඟයක් විදිහට දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක දැනෙවි මාස 3ක් 4ක් වැස්ස නැතුව තිබුණා. මාස 3ක් 4ක් වැස්ස නැතුව තිබුණා. හැබැයි සෝමාලියාව වගේ රටකට, ඉතියෝපියාව වගේ රටකට මාස 3-4ක් වැස්සේ නැහැ කියන එක දැනෙන්නේවත් නැහැ. ඔය සෝමාලියාව එක ප්‍රදේශයකට එක කාලයක් අවුරුදු 11ක් යනකම් ඒ ප්‍රදේශයට රටට වෙන ප්‍රදේශයේ රටටම මුළු නියඟයක් පැවැත්ුණා. නමුත් එක ප්‍රදේශයකට අවුරුදු 11ක් විතර යනකම් වැස්සේ. හරියට වැස්සක් නැහැ අවුරුදු 11ක් විතර. නිකම්ම හිතන්නකෝ ඒ රටේ මිනිස්සෙක් ගැන. ඔයා ඒ රටේ ළමයෙක් වුණා නම් සාමාන්‍යයෙන් ළමයෙකුට මතක හිටින්නේ නැහනේ අවුරුද්දේදී වෙච්ච දේවල් දෙකේදී වෙච්ච දේවල් නේ. සාමාන්‍ය මතක හිටින්න සුවිශේෂී අය ඇති හැමෝටම මතක හිටින්නේ. අවුරුදු 3ක් විතර 3න් විතර පස්සේ තමයි මතක හිටින්නේ. එතකොට මේ නියඟේ පටන් ගන්නකොට අවුරුදු 3ක් වෙච්ච ළමයෙක් හිටියා කියලා. එතකොට එයා වැස්ස එයාට මතක නැහැ. වැස්ස එයාට මතක නැහැ. ආයේ වැස්සේ අවුරුදු 11ක. එතකොට අර තුන ඒ වෙනකොට අවුරුදු 3ක් ළමයාට අපි හිතමු අන්තිම වැස්ස වහිනකොට අවුරුදු 3යි. එහෙමයි ඉන්න ඉතින් ඒ රටේ. එතකොට එතන ඉඳන් අවුරුදු 11ක් කියන්නේ මුළු අවුරුදු 14ක්. ළමයෙක් හිටියනම් අපේ මේ රටේ ක්‍රමයට 9 පන්ති. 9 පන්තියේ ළමයෙක් ඉන්නවා ජීවිතේට වැස්ස දැකලා නැති. ස්වභාවික වැස්සක් ඇහැට දැකලා නැහැ. ඒගොල්ලන්ට කිව්වොත් එහෙම ලංකාව කියලා රටක් තියෙනවා ඈ ඒකේ අහසෙන් පොළොවට වතුර වැටෙනවා කියලා අහසෙන් පොළොවට වතුර වැටෙනවා පුදුම කතාවක්. එහෙම වෙනවද කියලා හිතේ ළමයිට. 9 පන්තියේ ළමයි වැස්සක් දැකලා නැහැ. ටීවී වල පොත්පත් වල නම් දැකලා ඇති. අපිත් එහෙමනේ. හිම වැටෙනවා අයිස් කඳු තියෙනවා නේද? උදේ පාන්දර දොර අරින්න හදනකොට දොර අරින්න බෑ හිම මිදිලා. වහලේ හිම් පිටින්ම සුදු පාට අයිස් හැදිලා. අපිට වට අනේ අපිටත් එහෙම එකක් බලන්න නැත්නම් කියලා හිතනවා. නමුත් අපි ඒක අත්ින්දේ නැත්තුවද මේ දවස් වෙනකොට යුරෝපීය රටවල් වල උත්තර ධ්‍රවයට කිට්ටු රටවල් වල මිනිස්සු අත්දකිනවා. මහා පාරේ හිම මිදිලා. වාහන යන්න බෑ. ලිස්සනවා. අයිස් මිදිලා තියෙනවා. වැව් පොකුණු මිදිලා. ඒ වැව් පිට්ටනි වගේ ඇවිදගෙන යන්න පුළුවන්. අපි ඒක දැකලා නෑ. ඒ වගේ තමා අරක වැස්ස නොදකපු ළමයි. වැස්ස නොදකපු ළමයි. එතකොට මේ ඒ වගේ වැස්ස නොදකපු ළමයි හිටපු සෝමාලියා වගේ රටකට මාසයක් දෙකක් පෑවුවා කියලා ඒගොල්ලන්ට ඒක ලොකු නියඟයක් නෙමෙයි. මම ලොකු විස්තරයක් ඔයාලට කිව්වේ. මොකද්ද මට මේ කියන්න උවමනාව තිබුණේ? කතාව අවසානයේ කියන්නකො. මොකද්ද මේ
මට කියන්න ඕනද නියඟය කියන්නේ දිගුකාලීන වර්ෂාපතන හිගයක් වුණාට නියඟය රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. රයිට්. නියඟය යටින් ලියන්න දිගුකාලීන වර්ෂාපතන හිගයක් දිගුකාලීන වර්ෂාපතන හිගයක් නියඟයක් ලෙස හැඳින්විය හැක. නියඟයක් ලෙස හැඳින්විය හැක. දිගුකාලීන වර්ෂාපතන හිගයක් නියඟයක් ලෙස හැඳින්විය හැක. යටින් තියෙනවා මෙහෙම. නමුත් නියඟය හඳුන්වන ආකාරයේ රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාලයෙන් කාලයට වෙනස් විය හැක. අපේ ලංකාවේ නියඟයක් කියන මෙන්න මෙහෙමයි අර්ථ දක්වන්නේ. යම් ප්‍රදේශයකට ලැබිය යුතු වර්ෂාපතනය තියෙනවනේ. යම් ප්‍රදේශයකට ලැබිය යුතු වර්ෂාපතන ප්‍රමාණයෙන් 75%කට වඩා අඩු වුණොත් එහෙම වැස්ස හොඳට තේරුම් ගන්න. යම් ප්‍රදේශයකට වැටෙනවනේ වැස්සක් වර්ෂාපතනය. ඒ ලැබෙන වර්ෂාපතනේ ලැබිය යුතු වර්ෂාපතනයෙන් 75%කටත් වඩා වැස්ස අඩු වුණොත් ශ්‍රී ලංකාව ඇතුළත නියඟයක් විදිහට සලකනවා. ලියමු ශ්‍රී ලංකාව තුළ නියඟයක් යනු කියන එක යටතේ ශ්‍රී ලංකාව තුළ නියඟයක් යනු යම් ප්‍රදේශයකට ලැබිය යුතු වර්ෂාපතන ප්‍රමාණයෙන් 75%කට වඩා අඩුවීම 75%කට වඩා අඩුවීම 75%කට වඩා අඩුවීම නියම් තත්ත්වයක් ලෙස සැලකේ. යම් ප්‍රදේශයකට ලැබිය යුතු වර්ෂාපතන ප්‍රමාණයෙන් 75%කට වඩා අඩුවීම නියම් තත්ත්වයක් ලෙස සැලකේ. නියම් තත්ත්වයක් ලෙස සැලකේ. මෙන්න ලංකාවේ නගර 4කට එක්තරා කාල පරිච්ඡේදයක් තුල අපතු මාස 3ක් තුල අපේක්ෂිත වර්ෂාපතනයේ හෙවත් ලැබිය යුතු වර්ෂාපතනයත් නමුත් ලැබුණු වර්ෂාපතනයත් දැක්වින අගයන් ටිකක්. උඩින්ම තියෙන්නේ අපේක්ෂිත වර්ෂාපතන. අපේක්ෂිත වර්ෂාපතන. නමුත් ලැබුණු වර්ෂාපතනේ මේ තියෙන්නේ. ඒ කාලේ ඒ ප්‍රදේශයේ මහනුවරට මිලිමීටර 800ක වර්ෂාපතන. මම මේ බොරු ගණන් කියන්නේ. මිලිමීටර 800ක මිලිමීටර නෙමෙයි. මිලිමීටර 800ක වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. නමුත් වැස්සේ 700. අනුරාධපුරට මිලිමීටර 500ක වර්ෂාපතනයක් අපේක්ෂා කළාට වැස්සේ 400. රත්නපුරට මේ මාසය තුල වර්ෂාපතනය මිලිමීටර 1200ක් වගේ අපේක්ෂා කළා. ලැබුණේ අපි හිතමුකෝ 800යි. හම්බන්තොටට
අපේක්ෂිත වර්ෂාපතනයේ මේ මාසය තුළ මිලිමීටර 400යි වැස්ස 300යි කියලා හිතන්න. මට කියන්න ඔයාට තේරෙන විදිහට නියඟේ තිබිලා තියෙන්නේ මොන ප්‍රදේශයටද? මේ තියෙන සටහනට අනුව නියඟේ තිබිලා තියෙන්නේ මොන පොඩක් වෙනස් කරමු. මෙහෙම කරමු. මහනුවරට අපේක්ෂිත වර්ෂාපතන 800යි, අනුරාධපුරයට 1500යි, එතකොට රත්නපුරට 1400යි. හරි. ඒ කියන්නේ දවසකට එහෙම නෙමෙයි, යම් කිසි මාස කීපයකට, මාස 3කට කියන්නකෝ. ඒ මාස 3 ඇතුළත මෙන්න අපේක්ෂිත වර්ෂාපතන මේ නගර තුනට, මේ ප්‍රදේශ හතරට සහ ලැබුණු වර්ෂාපතන. ඔයාලට පේන්නේ ලොකුම නියඟේ තිබිලා තියෙන්නේ මොන ප්‍රදේශයේද? ලොකුම නියඟේ තිබිලා තියෙන්නේ මේන් බලන්න ගාන හදන හැටි. 800. මහා අපේක්ෂිත වර්ෂාපතනේ 800. නමුත් ලැබුණේ මේ 800යි. 800න් 175. 175. බිංදු දෙකට බිංදු දෙක කැපුණා. 8 වරක් 7 මේ 8 වරක් 5 40න් බිංදුව 4ක් ඉතුරුයි. 8 වරක් 7 56යි 4යි 60යි. ගාන 600යි. එතකොට 800න් 175ක් කියන්නේ මිලිලීටර 600. මේකටත් වඩා අඩු වුණා නම් මහනුවරට නියඟයක්. අපේක්ෂිත වර්ෂාපතනෙන් 175කට වඩා අඩු වුණා. අඩු වෙලාද? අඩු වෙලා නෑ. 700ක් වෙහලන්නේ. ඒගොල්ලන්ට නියඟේ නෑ. අනුරාධපුරට යමු. 500 මෙතනදී මේ 500 බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. එතකොට 5 වරක් 5 25න් 5 දෙකක් ඉතුරුයි. 5 වරක් 7 35යි 2යි 37. මෙන්න මෙච්චරක්වත් වහින්න ඕනේ. 375ක්වත් වහින්න ඕනේ. 400ක් වැහලන්නේ. නියඟේ නෑ. නියඟයක් නෑ. එතකොට කෝ බලන්න ඊගාවට අපි ගමු හම්බන්තොට ගමු. රත්නපුරට යන්නේ නැතු හම්බන්තොට. එතකොට 400යි 175යි බිංදු දෙකට බිංදු දෙක කරනවා 75 ඒව 4 300. 4 20න් බිංදුව දෙකක් ඉතුරුයි 4 28යි 2යි 30. අටුම ගානේ 300ක් වහින්න ඕනි වැහැරනේ 300. වැහැර 300. එහෙනම් නියඟයක් නේ. දැන් ගාන හදමු රත්නපුරට. කිය 1400ක්වත් වහින්න. සාමාන්‍ය. එකකින් වැහැලා තියෙන කීයද බලන්න 75. 1400 අපේක්ෂිත වර්ෂාපතනේ. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 75 වල 17. හොඳයි. මෙතන ගුණ කරන්න. මෙන්න මෙතන 75 14න් 4 වරක් 5 20න් බිංදුව දෙකක් ඉතුරුයි 4 වරක් 7 28යි 2යි 30යි. එක්වරක් 5යි එක්වරක් 7 බිංදුවයි 5යි 1050ක්වත් වහින්න. උත්තරේ එනවා 1050. ඒ මාස කීපයට ඒ මාස තුනට රත්නපුරට වහින්න ඕනේ සාමාන්‍ය බලාපොරොත්තු 1400. අපේක්ෂිත ගාන 1400. නමුත් 175ක් වැස්සත් අඩුම ගානේ 1050ක්වත් වහින්න. වැහැලා 1050 නේ. වැහැලා තියෙන්නේ 800. අන්න නියඟ. මෙන්න නියඟ තියෙන්නේ කොහාටද? රත්නපුර. දැන් ඔයාට මම මේකෙන් කියන්න හැදුවේ මොකද්ද දන්නවද? මම කරපු වැඩි වට තේරෙන්නේ නැති නේද? තේරුම් නැත්නම් අපහු ගිහින් බලන්න වෙනවා පිටිපස්සට ගිහින් නේද? මේ බලන්න මහනුවරට 700යි වැහැලා තියෙන්නේ. 700 වැහැලත් නියඟයක් නේ. 400 වැහැපු ගමටත් නියඟයක් නේ.
300 වැහැලත් නියඟයක් නෑ 800ක් වැහැලත් නියඟයක්. බලන්නකො ඒකේ තේරුම් ගන්න කොච්චර දේවල් තියෙනවද කියලා. දැන් මෙතන වැඩියෙන්ම වැහැලා තියෙන්නේ කොහටද? වැඩියෙන්ම වැහැලා තියෙන්නේ රත්නපුරටනේ. නියඟ තියෙන්නේ කොහටද? රත්නපුරට. ඇයි එහෙම වෙන්නේ? ලැබිය අපේක්ෂිත වර්ෂාපතනින් 75%ක් වැහැලා. ඒ ප්‍රදේශවල ගහකොළ සතා සිව්පාවල් සහ මිනිස්සුන්ගේ ජීවන රටාවල් ගැළපීලා තියෙන්නේ. අනුවර්තනය වෙලා තියෙන්නේ. හැඩ ගැහිලා තියෙන්නේ. අනේ හැඩ ගැහිලා තියෙන්නේ ඒ ප්‍රදේශවලට වහින වර්ෂාපතනෙත් එක්කනේ. එතකොට රත්නපුරේ ගහකොළ සතා සිව්පාව ඒ කාලේ අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒකේ ඒගොල්ලන්ට වැටිලා නෑ නේ. දැන් මම මේ කොනවට වඩා ටිකක් ලුප්පල වාට පෙන්නු. මිලිමීටර් 800ක් වැස්ස කියන්නේ ලොකු එහෙම ප්‍රශ්නකුත් නෙමෙයි. නමුත් මම කියන්නේ අර්ථ දැක්වීම හැටියට ඒගොල්ලන්ට තමයි නියඟෙදී. දැන් තේරුණානේ? right. දැන් අපි යමු නියඟයක් ඇතිවීම සඳහා මූලිකව බලපාන කරුණු ගැන කතා කරන්න. නියඟයක් ඇතිවීම සඳහා මූලිකව බලපාන කරුණු. හරි. නියඟයක් ඇතිවෙන්න නම් බලපාන පළවෙනිම කාරණාව තමයි යම් කාල සීමාවක් තුල ලැබිය යුතු වර්ෂාපතනය අඩුයි. ඒ කාලෙට වහින්න ඕනි වැස්ස ප්‍රමාණයක් තියෙනවනේ. ඒ වැස්ස ප්‍රමාණි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට වැස්සේ නෑ අඩු වුණා. අන්න නියගිය. තේරුණාද? ඒ කාල සීමාවල් තුළ වහින්න ඕනි වැස්ස ප්‍රමාණයක් තියෙනවනේ. ඒ වැස්ස ප්‍රමාණි වැස්සේ නැත්තම් නියගිය. ඒකත් නෙමෙයි. දෙවෙනි එක තමයි වැස්ස තමයි ඒ උනාට වර්ෂාපතන රටාව වෙනස් වෙලා. රටාව වෙනස් වෙලා. වර්ෂාපතන රටාව වෙනස් වෙලා. ඔයාලට එහෙම කිව්වට තේරෙන එකක් නැහැ. මෙන්න මෙහෙම කිව්වොත් තේරෙනවද බලන්න. අවුරුද්දක් තුල රත්නපුර දිස්ත්‍රික්කයට වහින වර්ෂාපතනයක් තියෙනවනේ. වර්ෂාපතනයක් තියෙනවා. එතකොට ඒ වර්ෂාපතනේ මේ අවුරුද්දෙත් වැස්සා. ඒ වර්ෂාපතනේ මේ අවුරුද්දෙත් වැස්ස. මේ අවුරුද්ද කියන්නේ මම කියන අවුරුද්ද මම බොරු උදාහරණයක් කියන්නේ. ඔන්න රත්නපුරට අවුරුද්දක් තුල වහින්න ඕනි වැස්ස ප්‍රමාණයක් තියෙනවා. ඒක මිලිලීටර කීය හරි ඒක වැස්ස. හැබැයි ඒකෙන් විශාල ප්‍රමාණයක් ලැබුණේ පෙබරවාරි මාර්තු වගේ මාසවල. පෙබරවාරි මාර්තු කියන මාසවල වැඩිපුර වැහැලා මැයි ජූනි ජූලි වල අඩුවෙන් වැස්සා. අන්න ඒකත් නේද? ඒ කොහොමද එහෙම උනේ? ඔයා දන්නව ඇති මේ වෙනකොට දන්නේ නැත්නම් දැනගන්න. අපි ජීවත් වෙන මේ ප්‍රදේශයට පායන කාලේ තමයි ජනවාරි පෙබරවාරි මාර්තු. විශේෂයෙන් පෙබරවාරි මාර්තු. නේද? එතකොට පෙබරවාරි මාස කියන්නේ හොඳට පායන මාසයක් අපිට. මැයි ජූනි ජූලි කියන්නේ හොඳට වැහැලා ගම් වතුර ගලන කාලේ. මැයි ජූනි ජූලි කියන්නේ හොඳට වහින කාලේ. දැන් මැයි ජූනි ජූලි වගේ මාසත් ඇතුළුව මුළු අවුරුද්දෙම වැස්ස අඩු වුණා කියන්නකො. ජනවාරියෙන් පටන් අරගෙන ඊගාව දෙසැම්බරේ වෙනකම් වැස්ස අඩු වුණා. අන්න වර්ෂාපතනේ අඩු වෙන්නේ. ඒ අවුරුද්දේ නියම් තිබුණා. ඒ අවුරුද්දේ නියගයක් ඇවිත් වැස්ස අඩු වුණා නේද? අනික තමයි වැස්ස. හැබැයි වැස්සේ පෙබරවාරි මාර්තු. ඒ වෙනුවට පෑවුවා මැයි ජූනි ජූලි. අන්න ඒක නියගයක්. ඇයි? වර්ෂාපතන රටාව වෙනස් වෙනවා. අපේ ප්‍රදේශයේ ජීවත් වෙන ගහකොළ අපේක්ෂා කරනවා ජනවාරි පෙබරවාරි මාර්තු වල වැස්ස අඩු වෙයි කියලා. ඔව් මේකට හැඩ ගැහිලා තියෙනවා. වසර ගණනාවක් තිස්සේ අපිට පෙබරවාරි පෑවුම එනවනේ. ඒක අපේ ගහකොළ සතා සිව්පාව ඒකට හැඩ ගැහිලා තියෙනවා. අපිත් එහෙම තමයි. නමුත් අපේ ගහකොළ සතා සිව්පාව විශේෂයෙන් සතා සිව්පාවට වඩා ගහකොළ මැයි ජූනි ජූලි හොඳ වැස්සක් අපේක්ෂා කරනවා.
මැයි ජූනි ජූලි වලට හැබැයි තාම වහිනවනේ අවුරුදු ගාණක් තිස්සේ වහින. ඒ සාකවල ජීවන රටාවල් මල් පිපෙන කාලා හරි මොනවා හරි තියෙනවනේ. ඒව හැඩ ගහිලා තියෙන්නේ ඒ හොඳ වැස්ස කාලේ වැස්ස බලාපොරොත්තු. බැරි වෙලා හරි අර වහින්නේ නැති පායන කාලෙට පායනවයි කියලා අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච කාලෙට වැහැලා වහිනවයි කියලා තිබිච්ච වෙලාවේ වැස්සේ නැති වුනහම ඒක ගහකොළ වලට නැන්නේ. අවුරුදු ගාණක් පායපු පෙබරවාරි මාර්තු වල වැහැලා ඒ වෙනුවට අවුරුදු ගාණක් තිස්සේ වැස්ස ලැබුණු මැයි ජූනි ජූලි පෑවුවා කියන්නකෝ. ඒක ප්‍රබලව දැනෙනවා ගස් කලම් වලට. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු නොවුණු නියගයක් ඒක. ඒ කාලෙට එහෙම කවදාවත් පායලා නෑ. ඒකයි කිව්වේ වර්ෂාපතනය අඩු වුණත් නියගයක් වර්ෂාපතන රටාව වෙනස් වුණත් නියගයක්. රයිට්. ලියමු. නියගයක් ඇතිවීම සඳහා බලපාන මූලික කරුණු දෙකකි. එක යම් කාල සීමාවක් තුල ලැබෙන යම් කාල සීමාවක් තුල ලැබෙන යම් කාල සීමාවක් තුල ලැබෙන වර්ෂාපතනය අඩුවීම යම් කාල සීමාවක් තුල ලැබෙන වර්ෂාපතනය අඩුවීම රූල් දෙකක් තියෙනවා ලියන්න ඕනේ. යම් කාල සීමාවක් තුල ලැබෙන වර්ෂාපතනය අඩුවීම. දෙවෙනි එක ලියන්න වර්ෂාපතන රටාවේ වෙනස්කම් සිදුවීම. වර්ෂාපතන රටාවේ වෙනස්කම් සිදුවීම. වැස්ස තමයි නමුත් රටාව වෙනස්. වෙනස් වෙලා වැස්සට වර්ෂාපතන රටාවේ වෙනස්කම් සිදුවීම. ඉතින් මෙන්න මෙහෙම වෙන්න. කොන්න කොහොම වෙන්නද? වර්ෂාපතනය අඩු වෙන්න. ඒ වගේම වර්ෂාපතන රටාව වෙනස් වෙන යම් අවුරුද්දක් තුළ වර්ෂාපතනය අඩු වෙන්න. එහෙම නැත්නම් ඒ අවුරුද්ද තුළ වර්ෂාපතනයේ වෙනස්කම් ඇති වෙන්න. බලපාන සාධකක් තියෙනවා. මොනවද ඒ බලපාන සාධක? එකක් තමයි ස්වභාවික හේතු. ස්වභාවික හේතු. ස්වභාවික හේතු නිසා වර්ෂාපතනය අඩු වෙන්නත් පුළුවන්. වර්ෂාපතන රටාව වෙනස් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි මානව ක්‍රියාකාරකම්. මානව ක්‍රියාකාරකම්. ඒ වසර තුල වර්ෂාපතනය අඩු වීම සඳහා වර්ෂාපතන රටාව වෙනස් වීම සඳහා මිනිස්සුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් බලපාන ඉඩ තියෙනවා. අපි නෝට් එකේ කියනවා ඉහත කරුණු දෙක ඇතිවීම කෙරෙහි බලපාන සාධක දෙකකි. එක මොකද්ද? ස්වභාවික හේතු. දෙක මානව ක්‍රියාකාරකම්. එක ස්වභාවික හේතු අනික මානව ක්‍රියාකාරකම්. අපි ඊගාවට යමු වැස්සක් නෑ. නියඟයක් ඇතිවීම කෙරෙහි බලපාන නියඟයක් ඇතිවීම කෙරෙහි බලපාන ස්වභාවික හේතු මොනවද කියලා සාකච්ඡා කරන්න. ස්වභාවික හේතු. මෙන්න මේ ස්වභාවික හේතු නිසා යම් ප්‍රදේශයකට නියඟයක් ඇති වෙන්න පුළුවන්. නියඟයක් ඇති වෙන්න පුළුවන්. මොනවද? එකක් තමයි ඒ ප්‍රදේශයට નિયમિત කාලයට මෝසන් සුළං ප්‍රමාණවත් පරිදි නොලැබෙන්න පුළුවන්. નિયમિત පරිදි નિયમિત කාලයට මෝසන් සුළං ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. මෝසන් සුළං. අපි දන්නවා අපේ රටට වර්ෂාව ලැබෙන ප්‍රධානම ක්‍රමය තමයි මෝසම් සුළං. නිර්දදිග මෝසම සහ ඊසාන දිග මෝසම මම එක ඊගාව අනුමාතුකාවදී ටිකක් වැඩිපුර කතා කරන්න නිසා වැඩි කතා නොකර ඉන්නම් දැන්. ඒ මෝසම් සුළං નિયમિત කාලෙට ආවේ නෑ. නිර්දදිග මෝසම નિયમિત කාලෙට ක්‍රියාත්මක වුණේ නෑ. නැත්තම් විශේෂයෙන් ඊසාන දිග මෝසම තා වැඩිපුරම බලපාන්නේ ඕක. මොකද නිර්දදිග මෝසම තෙත් කලාපයට කොහොමත් ඉතින් සක්‍රිය වෙනවා හැම අවුරුද්දකම. ඊසාන දිග මෝසම નિયમિત කාලෙට වැස්සෙන්නේ. අන්න ඒක වැස්සට මේ නියඟයට හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. අනිත් එක තමයි වියලි සුළං ප්‍රවාහ. වියලි සුළං. වියලි සුළං හමාගෙන යනවා ඒ ප්‍රදේශය. මම වෙන වෙනම කතා කරන්නම් ඒ අනුමාතුකාවල මහ විශාල වියලි සුළං ප්‍රවාහ. තුන්වෙනි කාරණාව තමයි එල් නිනෝ සංසිද්ධිය.
එල් නිනෝ දැන් මෙහෙම කිව්වම ඔයාලට මොකද්ද කියලා හොයාගන්න බැරි වෙනවා. පස්සේ විස්තර කරනවා. හොඳේ. එල් නිනෝ සංසිද්ධිය කියලා එකක් තියෙනවා. මෙන්න මේ කාරණා තුනම හටගන්නේ මිනිස් ක්‍රියාකාරකම් හින්දා නෙවෙයි. මෝසන් සුළම් ප්‍රමාද වෙන්නේ මිනිස්සු කරන වැඩ හින්දා නෙවෙයි. වියලි සුළම් ප්‍රවාහ ඇති වෙන්නේ සහ එල් නිනෝ සංසිද්ධිය. ඒකට යම් කිසි බලපෑම් තියෙන්න පුළුවන්. අපි කියන්නේ ඒවා ප්‍රධාන වශයෙන් නැති කරන්නේ මිනිසා නෙවෙයි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් මේ තීව්‍රතාව වෙනස් කිරීම සඳහා හේතු වෙන්න පුළුවන්. රයිට්. අපි මේ වැඩේ ලියලෙමු ස්වභාවික හේතු. ස්වභාවික හේතු යටතේ ලියන්න. මෝසම් සුළම් පළවෙනි එක මෝසම් සුළම් නියමිත කාලයට නොලැබීම. ස්වභාවික හේතු යටතේ පළවෙනි එක මෝසම් සුළම් නියමිත කාලයට නොලැබීම. නියමිත කාලයට නොලැබීම. දෙවෙනි එක දිවන පළවෙනි එක මෝසම් සුළම් නියමිත කාලයට නොලැබීම. දෙවෙනි එක වියලි සුළම් ප්‍රවාහ තත්ත්ව විස්තර කරන්නම් හොඳට ඊගාවට හොඳේ. වියලි සුළම් ප්‍රවාහ තත්ත්ව ප්‍රවාහන නෙමෙයි ප්‍රවාහ තත්ත්ව. අනික එල් නිනෝ සංසිද්ධිය මේ විදිහටම ලියන්න පුතේ ඉලක්ක දාලා එල් කියලා ලියලා ඉලක්ක දාලා නිනෝ කියලා ලියන්න. එල් නිනෝ සංසිද්ධිය. එල් නිනෝ සංසිද්ධිය. එල් නිනෝ සංසිද්ධිය. මෙන්න මේවයින් මේ තුනෙන් ලංකාවට නම් වැස්ස ලැබෙන ප්‍රධානම ක්‍රමය තමයි ඔයා දන්නවා මොකද්ද? මෝසම් සුළං. නේද? රයිට් පොඩ්ඩක් නෝට් එක කියෝගෙන යම්. මේ ශ්‍රී ලංකාවට වඩාත්ම බලපාන්නේ මෝසම් සුළං වල බලපෑමයි. ශ්‍රී ලංකාවට වඩාත්ම බලපාන්නේ මෝසම් සුළං වල බලපෑමයි. ශ්‍රී ලංකාවට වැසි ලැබෙන ක්‍රම පිළිබඳ සලකා බලමු. ලංකාවට වැස්ස ලැබෙන ක්‍රම පිළිබඳ සලකා බලමු කියලා කියන්නේ. දැන් නියඟේ සඳහා බලපාන්න පුළුවන් පළවෙනි කාරණාව විදිහට මෝසම් සුළම් ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රධාන ආකාර තුනක් මෙතෙන්දි කතා කරන්න පුළුවන්. ඒ තමයි අපේ ලංකාව ගත්තොත් මෙහෙම තියෙන ලංකාව අපි ඉතින් මෙහෙම නියඳින්න එකේ තියෙන්නේ මෙහෙම තියෙන ලංකාව මේ ජුනි ජූලි වගේ කාලවලට මේ පැත්තෙන් එනවා ඔයා දන්නවා සක්‍රිය වෙනවා නිරිත දිග මෝසම එතකොට ඒකට තෙත් කලාපය මේ අපි ජීවත් කරන ප්‍රදේශයත් ඇතුළුව තෙත් කලාපයට බලපානවා අපිට විශාල ගම් වතුර එන්නේ ඒ කාලේ තමයි මැයි ජුනි ජූලි අගෝස්තු සැප්තැම්බර් වගේ කාලයක් දක්වා මේක තියෙන්න පුළුවන්. ඊගාවට ඊසාන දිග මෝසම නොවැම්බර් මාසෙ ඉඳන් පෙබරවාරි වගේ කාලයක් වෙනකන් එනකොට දැන් මේ කාලේ වෙනකොට ඒක සක්‍රිය වෙලා තියෙන්නේ. අපේ රටේ වියන් කලාපයට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ ඊසාන දිග මෝසමෙන්. එතකොට ඒක නොවැම්බර් ඉඳන් පෙබරවාරි වගේ කාලයක් දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. නිරිත දිග මෝසමින් තරම් නෑ. හොඳයි. නමුත් ඒ යම්කිසි ප්‍රමාණයකට වියලි කලාපයට වැස්ස වැඩිපුරම ලැබෙන්නේ ඒකයි. ඊට අමතරව මෝසම් සුළං තියෙනවා. මෝසම් සුළංනේ සංවහන වැසි. මෝසම් සුළං ගැන කතා කරේ. ඊසාන දිග මේ නිරිත දිග මෝසම ඊසාන දිග මෝසම. ඒ අරුණම සංවහන වැසි ඇති වෙන්න පුළුවන්. සංවහන වැසි කියන જાතිය දන්නවා ඇති සමහර විට. දැන් සංවහන වැසි ඇති වෙන්නෙම ඉතා ඉහළ උෂ්ණත්වයක් සහිත කාලවලදී. එතකොට මාර්තු අප්‍රේල් වගේ කාලවල වලදී ඒ වගේම ඔක්තෝබර් නොවැම්බර් වගේ කාලවල වලදී වැඩිපුරම ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී දිවා කාලයේදී අධික සූර්ය තාපයක් එනවා. අධික රස්නයක් තියෙනවා. ඊට පස්සේ හවසට ගොරවල වහින්න පටන් ගන්නවා. වැඩිපුරම අකුණු ගහන්නේ යන්නේ කාලවල වලට. මේ මෝසම් මේ අන්තර් මෝසමේ ඇතිවන සංවහන වැසිවලදී තමයි වැඩිපුරම අකුණු ගහන්නේ. ඒක දවල් කාලේට ඔය වැඩිහිටියෝ කියනවා තියෙනවා අද පුදුම රස්නයක් තියෙන හවසට වහි කියලා කියනවා. අද පුදුම රස්නයක් තියෙන හවසට වහි කියලා කියනවා. අන්න ඒ
වර්ගය. ඒකෙදි තැනක් කියන්නේ මුළු රටට මේක බලපාන්න පුළුවන්. රයිට් අපි නෝට් එක ආයි කියලා ගමු. මින් ශ්‍රී ලංකාවට වඩාත්ම බලපාන්නේ මෝසන් සුළම් වල බලපෑමයි. ශ්‍රී ලංකාවට වැසි ලැබෙන ප්‍රධාන ක්‍රම සලකා බලමු කියලානේ කතාව නැවැත්තුවේ නේද? සුළං රටාවල බලපෑම. වැසි ලැබෙන ක්‍රමය කාල සීමාව සහ ප්‍රදේශය දාලා තියෙනවා. එතකොට අපි මේක නිර්ත දිග මෝසම් සුළං ලියන කාල සීමාව මැයි සැප්තැම්බර්. මැයි සැප්තැම්බර් කියලා මෙහෙම ලියන්න පුතේ මෙහෙම. මේ මැයි කියලා ලියලා ඉරක් ගහලා සැප්තැම්බර්. මැයි සැප්තැම්බර්. ප්‍රදේශය ලියන්න තෙත් කලාපේ. තෙත් කලාපේ. තෙත් කලාපය. මැයි සැප්තැම්බර් තෙත් කලාපේ. ඊගාවට ඊසාන දිග මෝසම් සුළම් නොවැම්බර් ඉරක් පෙබරවාරි. නොවැම්බර් ඉරක් පෙබරවාරි. ප්‍රදේශය වියලි කලාපය. එතකොට සංවහන වැසි පේලි දෙකකට ලියන්න වෙයි අපිට. එකක් තමා මාර්තු අප්‍රේල්. අනික තමා ඔක්තෝබර් සැප්තැම්බර් ඔක්තෝබර්. පේලි දෙකට ලියන්න වෙන්නේ. එතකොට ප්‍රදේශ විදිහට ගත්තොත් මේ ඔයා හැම වෙලාවෙම ලියා ගන්න බැරි වුණොත් වීඩියෝ එක නවත්තලා ලියන්න හොඳේ. ඒක මම නිතර කියන්න ඕනේ නැහැ. නිකන් මම නිතර කියනවා නේද? ප්‍රදේශ ලියන්න සියලුම ප්‍රදේශවලට කියලා. සියලුම ප්‍රදේශවලට. ප්‍රදේශයේ සියලුම ප්‍රදේශ. ඊගාවට තමයි අපි කතා කරන්නේ වියලි සුළං ප්‍රවාහ කියන එක. එතකොට සාක සමහර කාලවල වලට යම් ප්‍රදේශ හරහා යම් රටවල් හරහා ඉතා වියලි සුළං ධාරාවල් හමාගෙන එනවා. දැන් අපි ජීවත් වෙන මේ ප්‍රදේශයේ තියෙනවානේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ අයගම වගේ ප්‍රදේශ ගත්තොත් අපිට වියලි සුළං හමනවා බොහොම අඩුයි. ඒකට හේතුව අර පිහිටීම තමයි ඔයාලට මතක ඇති. පොඩියට ආයෙ දිනවා අපි ලංකාව මෙහිම ගත්තොත් නේ මෙහිම ගත්තොත් දැන් නිර්තදික මෝසම් සුළං මේ අතට ක්‍රියාත්මක වෙනකොට මේ නිර්තදික මෝසමේ සුළඟ හමන්නේ මහ විශාල සාගරයක් කරා. අපේ රටට මේ පැත්තෙන් රටවල් නැණි මුහුදනේ තියෙන්නේ. දිගටම මාල්දිවෙන් දූපත් වෙන මුහුදනේ ඒවා පොඩි දූපත්නේ. මේ වගේ හරික මාල්දිවෙන් දූපත් තිබුණාට ඒවා චූටි දූපත්. වැඩි හරියක් තියෙන සාගරය. එතකොට සාගරය හරහා ගලා එන සුළඟේ අතිවිශාල ජල වාෂ්ප ප්‍රමාණයක් රැඳිලා තියෙනවා. මොකද ඒ සුළඟ ජල වාෂ්ප අරන් තමයි එන්නේ. ඒක නිසා අපිට තෙත් සුළං තමයි හමන්නේ. තෙත් සුළං. එතකොට මේ සුළං මෙන්න මේ හරියට තියෙන කඳුකර ප්‍රදේශවලදී හරස්කඩ රූපයක් ඇඳුත් එහෙම මෙන්න මේ විදිහට පොටියට මේ යන්නේ. මේ සුළඟ මෙහෙම ඇවිදිලා ඉහළ ගිහිල්ලා වලාකුළු හැදිලා එහි වලාකුළු හැදිලා වහිනවා. එහෙනම් මේ පැත්තට යන්නේ වියලි සුළඟ. ජල වාෂ්ප ටික ඉහළ ගිහිල්ලා මධ්‍යම කඳුකරේ හරිය. එතකොට අපිට වහිනවා. එතකොට නුවරඑළිය හරියට වහිනවා. ඒ නුවරඑළිය පැත්තෙන් එහෙම නැත්නම් අපි දැන් මේ පැත්තෙන් කතා කළොත් එහෙම බදුල්ල පැත්තට යනකොට හපුතලේ හරියට යනකොට කන්දේ උඩින් උසම හරිය. හපුතලේ පැත්ත නුවරඑළිය පැත්ත. එතනින් මේ පැත්ත කොටස එතනින් මේ පැත්ත කොටස කියන්නේ කඳුකරේ මේ පැත්ත කොටස හොඳට වහින. තෙත් කළා. එතනින් එහා පැත්ත කොටස. නුවරඑළියෙන් එහා පැත්ත කොටස. බදුල් මේ හපුතලෙන් එහා කොටස
ඒක බදුල්ල, මයංගනි. එහෙම නැත්තම් මේ ඔය මාතලේ පැත්තට වෙන්නේ. ඒගොල්ලෝ හරහා ගලා යන වියලි සුළඟ. අන්න එහෙම වියලි දැන් තෙත් ටික තෙත් සුළඟ ඇවිදිලා ඒක තිබුණු ජල වාෂ්ප ටික වැහැලා ඉවරයි. මෙහෙම ඇවිල්ලා ඒකෙන් වැස්ස ඇතිවිලා ඉතිරි සුළඟයි මෙහෙට යන්නේ. ඒ වියලි සුළං ප්‍රවාහ අපේ රටේ වැඩි ක්‍රියාත්මක වෙනව අඩුයි හොඳේ. ඒකත් කියන්න එපා. ඔය වියලි සුළං ප්‍රවාහات ඉතින් අර තියෙන නිසා විස්තර කරන්න අපිට දැන් සුළුෙන් බලපානීම දැන් මම මේ උදාහරණ විදිහට අහමුතලින් මෙහාට නුවරඑළියෙන් මෙහාට වහිනවා. එතනින් එහා පැත්තට යනකොට මයංගනේ පැත්තට යනකොට බදුල්ල පැත්තට යනකොට නේද මම එහෙම කිව්වේ. හසලක පැත්තට යනකොට උන්න වියලි සුළං හමාගෙන යන්නේ කියලා කිව්වට ඒක තමයි ඇත්ත කතාව. නමුත් ඒක ලොකු වියලි සුළඟක් නෙවෙයි. වෙනත් රටවල් වලට ඉතා ඉහළ වියලි සුළං හමනවා. ඒක උනේ වියලි සුළඟ මොකද කරන්නේ? මේ වියලි සුළං මෙහෙම හමාගෙන ඇවිදිලා ගස්වල ඇවිදලා ඒක සුළං දානවා. අපේ පැත්තට මෙහෙම උලන් වදින්නේ. ඒක සුළං දාරයල වදිනකොට සාකේ තියෙන ජලය සාකවල තියෙන වනාන්තරවල සාකවල තියෙන ජලය මේ සුළඟට පිට වෙනවා. පුතා දැන් ටික දවසකට කලින් ඉගෙන ගත්තේ උත්සේදනය. සාක පත්‍ර වලින් ජලයේ වාෂ්ප ලෙස බැහැරවීමේ ක්‍රියාවලිය අන්න ඒක සිද්ධ වෙනවා. එදා ඔයාට මතකද මම කිව්වා සාක පත්‍ර වලින් ජලයේ වාෂ්ප වීමේ ක්‍රියාවලියවත් උත්සේදනයේට සුළඟේ වේගය බලපානවා කියලා. සුළං වැඩි වෙන්න උත්සේදනය සිද්ධ වෙනවා වැඩි. එතකොට උත්සේදනය වෙන්න සාකය මොකද කරන්නේ? පොළවේ තිබිච්ච ජලය උරා ගන්නවා. පොළවේ තිබිච්ච ජලය අපි ඒක කිව්වා උත්සේදනයේ තියෙන වටිනාකමක් කියලා. පාත්‍රයෙන් ජලය පිට වෙනකොට පොළවෙන් ජලය එනවා. ඔහොම ඇවිදින වැස්ස නැති කාලෙට මේ විදිහට පොළවේ තියෙන වතුර අති විශාල වශයෙන් සාක උරාගෙන පත්‍ර වලින් පිට කර ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙනවා. ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙනකොට පොඩ පස්සේ ජලය අඩු වෙනවා. අන්න එහෙම ගිහිල්ලා වියලි පොළවක් බවට පත් වෙනවා. සමහර විට සාක බොහෝ විට කුඩා සාක මැරිලා යනවා. ඔන්න නියඟයට තවත් එක හේතුවක්. මොකක්ද? වියලි සුළං ප්‍රවාහ. වියලි සුළං ප්‍රවාහ මගින් සාකයේ තියෙන ජලය අයින් කරනවා විතරක් නෙවෙයි ඒ හරහා මහ පොළොවේ තියෙන ජලයත් අයින් කරනවා. මහ පොළොවෙන් සාකේ උරාගෙන සාකෙන් වායු ගෝලයට යනවා. ආයි මහ පොළොවෙන් පොළොවේ වතුර ටික අඩු වෙනවා. ඒක ලියන්න දෙයක් නෑ මේකේ නෝට් එක දීලා තියෙන්නේ. වියලි සුළං ප්‍රවාහ තත්ත්ව කියවමු. ඔයා මායික කියවමු. වියලි සුළං ප්‍රවාහ නිසා සාකවල උත්සේදනය අධික වී පාංශු ජල ප්‍රමාණය අඩු වේ. ඒ වගේම භූගත ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් උල්පත් සිඳී යයි. එමගින් වියලි සුළං ප්‍රවාහ නිසා සාකවල උත්සේදනය අධික වේ පාංශු ජල ප්‍රමාණය අඩු වේ. එමගින් භූගත ජල මට්ටම අඩු වෙමින් උල්පත් සිඳී යයි. ඊගාව ක්‍රියාවලිය. ඒක අපේ රටේ සිද්ධ වෙන වැඩක් නෙමෙයි පුතේ. දකුණු ඇමරිකාවේ සිටියම් පොතේ වල මතකද මම සිටියම් අඳින්න යන්නේ නේ. මේ දකුණු ඇමරිකාවේ උතුරු ඇමරිකාවට පල්ලෙහා දකුණු ඇමරිකාව තියෙනවනේ. ඒකේ දකුණු ඇමරිකාව කියන්නේ මහද්වීපයන්නේ ගොඩක් රටවල් තියෙනවනේ. බ්‍රසීලේ තියෙනවා, ආජන්ටිනාව තියෙනවා. පේරු කියලා රටක් තියෙනවා. නේද? පීරු කියලා රටක් තියෙනවා. මේ පීරු රාජ්‍යයට ආසන්න මුහුදේ තමයි මේ එල්නිනෝ සංසිද්ධිය කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ඒ පීරු රටේට අයිති මුහුදේ අර සුළු සුළඟකම ස්වභාවය තමයි අධික සූර්ය තාපය නිසා මෙන්න මේ මුහුදේ උෂ්ණත්වය එක කාලයකට ඉතා විශාල වශයෙන් ඉහළ යනවා. ඒ විශාල වශයෙන් ඉහළ යනකොට සෙල්සියස් අංශක 27ට වඩා මුහුදේ ජලයේ උෂ්ණත්වය වැඩි වුණා. සෙල්සියස් අංශක 27ට වඩා මුහුදු ජලයේ උෂ්ණත්වය වැඩි වුණා. එතකොට මුහුදේ තියෙන උෂ්ණත්වය නිසා අධික උෂ්ණත්වය නිසා මුහුදට ඉහළින් තියෙන වායු ගෝලය රත් වෙනවා. මුහුදේ ඉහළින් තියෙන වායු ගෝලය රත් වෙලා යාලි හොඳට ජල වාෂ්ප දැන් තියෙනවනේ. ඒක හොඳ ජල වාෂ්ප. ඇයි අධික සූර්ය තාපය නිසා මුහුදු ජලයේ වාෂ්ප වෙලා යනවනේ. අධික සූර්ය තාපය නිසා මුහුදු ජලයේ වාෂ්ප වෙලා යනවා. ඒත් එක්ක මුහුද රස්ත නිසා මෙන්න මේ ජල වාෂ්ප ඉහළට ගමන් කරන්න පටන් ගන්නවා.
රත්තුණු දේ ස්වභාවය තමයි ඉහළට ගමන් කරන්නේ. මම වේගෙන් කියාගෙන යනවා මොකද සුළි සුළං ඇතිවීම හිම අපිට මේ මාතෘකාවේ නෑ. ඒක 9 දී හරියට කරන්න තියෙන. එතෙන්දි කියන්න. ඒකින්ද මේ ටික වේගෙන් කියාගෙන යන්න මෙච්චර විස්තර කරන්න ඕනේ නෑ. විස්තර කරන්න ඕන නම් සර් මොකද ඉන්නේ නෑනේ. මේ වැඩිපුරත් එක්ක විස්තර කරන්න. එතකොට මේ ජල වාෂ්ප රත්තුණු දෙක ස්වභාවය තමයි ඉහළ යාම. මොනවා හරි කොළ ගොඩකට ගිනි තිබ්බොත් ගිනි අරගෙන ඉවර වෙලා යන අර පොඩි රොඩු කෑලි මේ ගිනි ගත්ත කොළවල එහෙම අලු ඒවා උඩට තමයි යන්නේ. ගිනි ගොඩකට යටින් මේ ගිනි ගොඩකට උඩින් ගස්ක කොළාතු තිබුණොත් ගිනි ගොඩ ගහනකොට කොළාතු හෙල්ලෙනවා. රත්තුණු දෙක ඉහළට යනවා. එනි ඉහළ යෑම නිසා මුහුදට පිටින් අති විශාල හිස්තැනක් නිර්මාණය වෙනවා. ඒක සිලින්ඩර් ආකාර හිස්තැනක් කිලෝමීටර් 50ට ඇතැම් විට 100ක විතර විස්කම්බී කිලෝමීටර් 100ක් කියන්නේ පොඩ්ඩක්ද නේද? මෙතන ඉඳන් මෙතන කිලෝමීටර් 100ක් කියන්නේ බුදුහාමුදුරුවෝ. අයගමේ ඉඳන් කොළඹටවත් කිලෝමීටර් 100ක් නෑ. පාරේදියත් කිලෝමීටර් 100ක් නෑ කොළඹට නම්. ඒකට කෙලින්ම ගත්තොත් එහෙම සුදුසුනම් එහෙමමනේ කෙලින්නේ. එහෙම ගත්තොත් එහෙම මේ අති විශාල අපේ රටේ මේ වගේ සිලින්ඩර් අපේ රටේ පළලම හරිය දෙකකට වඩා දාන්න බෑ. ඒ තරම් ලොකු සිලින්ඩරයක් හිස්තැනක් හරි. මෙන්න මේක යෝධ හිස්තන පීඩන අවපාතයක්. අඩු පීඩන කලාපය. ඒ අඩු පීඩනයේ පුරවන්න ලෝකේ නම් දෙසින් වාතය ගලාගෙන එනවා මෙන්න මේ. අරෙන් එනවා මෙහෙන් එනවා මෙහෙන් එනවා මෙහෙන් එනවා. නමෙදි හොඳට කියා දෙන්න. එතකොට ඒ එන වාතය පෘථුවියේ භ්‍රමණයට අහු වෙලා කැරකෙන්න පටන් ගන්නවා. කැරකි ඇවිදිලා කැරකීමේ වේගයේ වැඩිවීමත් සමග ඒක මේ හිස්තන හරියට යන්නේ නැතුව ඔන්නම උඩ යනවා. ඒ කැරකෙන වේගය නිසා මම කියන්නේ නමේදී හොඳට කියා දෙන්නම් කියලා. එහෙම ගිහිල්ලා ලොකු වලාකුළු හැදිලා අතිවිශාල වර්ෂාවල් වැටෙනවා. එතකොට මේ වැඩේ නිසා ගෝලීය වායු සංසරණ රටාවල් වෙනස් වෙනවා. ලෝකයේ විවිධ ප්‍රදේශවලින් සුළං හමාගෙන එනවා මේ ප්‍රදේශයට. එහෙම සුළං හමාගෙන එනකොට හිතන්න මෙන්න මේ වගේ ප්‍රදේශයක රටක් තිබුණා කියලා. මේ එකෝමත් එක රටක්. කොඩමින්. මෙහෙම තිබුණා කියලා. එතකොට මේ උස කන්දක් මේකේ. එතකොට මෙහින් මේ මුහුද. එතකොට මෙහින් එන ජල වාෂ්ප සහිත සුළඟ මෙහෙම කඳු කරේට ඇවිදilla වලාකුළු හැදිලා වහින්න පටන් ගන්නවා. මෙතනින් එහාට වියලි සුළං තමයි. ඒක නිසා මෙන්න මේ ප්‍රදේශයට ඒ කියන ප්‍රදේශයට තදින් අකුණු ගහ වැහැලා ගම් වතුර ගලලා නායයන් සිද්ධ වෙච්ච B කියන ප්‍රදේශයට විශාල නියං ඇති වෙන්න පුළුවන්. ලෝකයේ ඇතැම් රටවල් වලට අති විශාල වැසි වැහැලා ගම් වතුරින් නායයන් වලින් මිනිස්සු විපතටපත් වෙද්දී ලෝකයේ ඇතැම් රටවල් වලට දීර්ඝ නියඟයන් ඇති වෙනවා. එල් නිනෝ සංසිද්ධිය මේකට මේ විදිහට බලපානවායි කියලා කියනවා. එල් නිනෝ සංසිද්ධිය කියවමු. දකුණු ඇමරිකාවේ පීරු රාජ්‍යයට ආසන්න පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උණුසුම ඉහළ යාම නිසා ගෝලීය වායු ධාරාවන්ගේ සහ සාගර දියවැල් වල සාමාන්‍ය සංසරණ රටාව වෙනස් වීමේ වෙනස් වීමේ ක්‍රියාවලිය එල් නිනෝ සංසිද්ධිය ලෙස හැඳින්වේ. එල් නිනෝ සංසිද්ධිය ලෙස හැඳින්වේ. මේ හේතුව නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවලට දරුණු නියන් තත්ත්ව ඇතිවන අතර තවත් ප්‍රදේශවලට අධික වැසි ලැබී ගම් වතුර ඇති වේ. එක ප්‍රදේශයකට ගම් වතුර ගලද්දී තව ප්‍රදේශයකට මොකක් වෙනවා කියනවද? විශාල නියඟයක් ඇති වෙනවා කියලා කියනවා. මේ වෙනකොට ඔයාට මතක ඇති ආපස්සට හැරිලා බලුවොත් නියඟයේ කියන ස්වභාවික විපතට හේතු වන ප්‍රධානම කාරණා තුනක් අපි කතා කළා. මොකද්ද නියඟය ඇති වෙන්නේ? නියඟයට බලපානවා මෝසම් සුළං වල බලපෑම. අංක 2 වියලි සුළං ප්‍රවාහවල බලපෑම සහ එල් නිනෝ සංසිද්ධිය. ඒ ඔක්කොම ස්වභාවික ක්‍රියාවලිය. මෝසම් සුළං ස්වභාවිකව සිද්ධ වෙන දේවල්. වියලි සුළං ප්‍රවාහ තත්ත්ව ස්වභාවිකව සිද්ධ වෙන දේවල්. එල් නිනෝ සංසිද්ධිය ස්වභාවිකව සිද්ධ වෙන දේවල්.
එතකොට මෙන්න මේ ස්වභාවික ප්‍රධාන වශයෙන් මේ ස්වභාවික හේතු තුන නිසා නියන් නැති වෙන්න පුළුවන් අපේ රටට. හැබැයි ඊට අමතරව මානව ක්‍රියාකාරකමුත් හේතු වෙන්න පුළුවන්. අපි කියවනේ ස්වභාවික විපත් ඇති කරන්නේ මානවයින් නෙවෙයි වුණාට මානව ක්‍රියාකාරකම් නිසා ඒවායේ තීව්‍රතාව වැඩි වෙන්න පුළුවන්. තීව්‍රතාව වැඩි වෙන්න පුළුවන්. අපි ඊගාවට ඒව ගැනයි කතා කරන්නේ. අංක 2 මානව ක්‍රියාකාරකම්. එතකොට නියඟේ ඇතිවීම සඳහා බලපාන ප්‍රධානතම මානව ක්‍රියාකාරකම මොකක්ද? කල්පනා කරලා බලන්න. මම කියන්න කලින් වැස්ස නැති වෙන්න නියඟේ ඇති වෙන්න චුට්ට දවසක් පායනකොට ඇලදොල වේලි හිඳලා යන්න, ලින් හිඳලා යන්න, උල්පත් හිඳලා යන්න හේතු වන මිනිසුන් කරන නරකම ප්‍රධානම නරක වැඩේ තමයි මොකද්ද? වනාන්තර එලිකිරි. එතකොට වනාන්තර කියන්නේ ජල පෝෂක ප්‍රදේශ, ජලය ආරක්ෂා කරලා දෙන අය. එතකොට වනාන්තර එලි කරාම ජල චක්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ලියන්න පළවෙනි එක වනාන්තර විනාශ කිරීම. වනාන්තර විනාශ කිරීම. වනාන්තර විනාශ කිරීම. දෙවෙනි කාරණාව මිනිසා ඉවක් බවක් නැතුව ක්‍රමානුකූල සැලැස්මක් නැතුව කරනු ලබන ඉදිකිරීම. මහ විශාල දැන් අපි හිතමු මෙහෙම භූමියක් තිබුණා. මේ භූමියේ ගස් තිබුණා. එතකොට වැස්ස වැටෙනකොට මේ ගස්වල කොළවලට වැටිලා කඳ දිගේ බේරිලා ඒ ගස්වල කොළ රොඩු වලට යටින් මෙහෙම ගිහිල්ලා යටින් උඩින් ගිහිල්ලා පැතිරලා ගිහිල්ලා අති විශාල ප්‍රමාණයක් පොළවට උරා ගන්න අතර තවත් ප්‍රමාණයක් ගලාගෙන යනවා පිටට. වනාන්තරයක හොඳට ගස් වලින් වැටිච්ච කොළ රොඩු අතු කෑලි එහෙම පොළොව වැහිලා තමයි තියෙන්නේ. කවුරුවත් වනාන්තරයක් අතු ගන්න නැහැ නේ පොළොව පෑදෙන්න නේද? ඉතින් ගස් වලට වැටෙන වතුර ටික මේ ගස් වල අතුරු කිලි දිගේ ඇවිදිලා කඳ දිගේ ඇවිල්ලා පොළොවට වැටුනම ඒ කොළ රොඩු වලට යටින් හොඳට වතුර උරා ගැනීමේ හැකියාව තියෙනවා. කොළ රොඩු වලට උඩින් වතුර ටිකක් ගලාගෙන යනවා. තවත් වතුර ටිකක් කොළ රොඩු වලට යටින් ගලාගෙන යනවා. ගස්වල මුල් පස් අංශු හොඳින් අල්ලගෙන ඉන්නවා සෝදා පාළුවට ලක් නොවෙන්න. පස හොදගෙන යන එක වළක්වන්න. ඒක නිසා හොඳට වතුර පොළොවට උරා ගන්න. ඒත් එක්ක අධික සූර්ය තාපය වැටෙනකොට මේ මහ පොළොව වියලිලා යන එක වළක්වන්න මේ ගස්වල කොළ වලින් පොළොව වැහිලා තියෙනවා. මුල් වලින් හොඳට පස අල්ලගෙන ඉන්නවා. සහ අර කොළ රොඩු වගේ ඒවා දිරා ගිය කොළ රොඩු වලින් පස වැහිලා තියෙනවා. දැන් ලේසියෙන් පස වියලීමට ලක් වෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු ඒ මත අවිධිමත් ඉදිකිරීම සිද්ධ කළා. දැන් හිතන්න දිගටම කොන්ක්‍රීට් වනාන්තර. ඕක ගාලා ගොඩ නැගිලා. මෙතන ගොඩ නැගිල්ලයි මෙහෙම ගොඩ නැගිල්ලයි මෙහෙම ගොඩ නැගිල්ල මෙහෙම තියෙනවා. ඊට පස්සේ දැකලා ඇති අර වර්තමානයේ වෙනකොට දැන් ඔය හෝටල් එහෙම නැත්නම් ඔය පෙට්‍රල් මේ ෂෙඩ් දානවා තෙල් ගහන තැන් එහෙම ඒ වගේම හෝටල් ගොඩක් අයගේ ගෙවල් වල මිදුල් වල පවා අර කැට ගල් జాතියක් තියෙනවා. දැකලා තියෙනවනේ. ඒ වගේ ඒවා තියෙනවා. එහෙම නැත්නම් කොන්ක්‍රීට් දාලා තියෙනවා. පාරවල් කොන්ක්‍රීට් කරලා තියෙනවා. කාපට් කරලා තියෙනවා. තාර දාලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? වැස්සම මේ විදිහට දැන් මෙතනින් පොළොවට උරා ගන්න විදිහක් නැහැ. මෙතන ගොඩ නැගිටින්න. මෙහින් උරා ගන්න බෑ. මේ ටිකේ ගල් අල්ලගන්න. වතුර උරා ගන්න විදිහ. යම් කිසි ප්‍රමාණයක් අර ගල් අතර තියෙන තැන් වලින් උරා ගන්න චුටි ප්‍රමාණය. ගලාගෙන යන එක තමයි. ඊගර මේ ටිකේ කොන්ක්‍රීට් දාලානේ. පාරේ කාපට් දාලානේ. තාර දාලානේ පොළොවට උරන්න වෙන්නේ. එතකොට ඒ වගේ තැන් වලට වැටෙන වතුර ටිකට මොකද වෙන්නේ කියලා ඊගාට කල්පනා කරනවා. ඒ වගේ තැන් වලට එන වතුර ටික ඉවත් කරන්න කාණු පද්ධති තියෙනවනේ. නේද? බට දාලා කාණු දාලා එහෙම තැන් වල ඒක අයින් කරනවා. භූමියෙන් අයින් වෙනවා. එතකොට පොළොවට උරා ගන්න ජල ප්‍රමාණය ඉතා අඩුයි. එතකොට භූගත ජලය පෝෂණය වෙන්නේ
වහින වතුර ටික කාර්ය පද්ධතියක් කරා ඇල මාර්ගයක් කරා ප්‍රදේශයෙන් ඉවත් කරනවා. මේ මහ පොළොවට අහසින් ස්වභාවිකව වැටෙන වතුර ටික මහ පොළොවට උරා ගන්න විදියක් නැහැ. ඒක උඩින් ගිහිල්ලා වෙන කොහෙට හරි යනවා. ඒකෝර මහ පොළොවේ ජලය අඩුයි. ඉතින් මේ වගේ භූමියක කොහේ හරි ලිඳක් අප්පම පොළොවේ වතුර අඩු වෙනවා කියන එක මේ පුදුමයක් නෙමෙයි. අපි ඒවට කියනවා අවිධිමත් ඉදිකිරීම. ලියන්න අවිධිමත් ඉදිකිරීම. අංක 2 අවිධිමත් ඉදිකිරීම. අවිධිමත් ඉදිකිරීම. ඒ යටතේ පහළ රූල් දෙකක් තියෙනවානේ පුතේ. අංක 3ට යන්න කලින් පහළ රූල් දෙකක් තියෙනවා. අපි ඒ ටික දැන් කියවන්න හදන්නේ. වෙනම ලියමු. දැන් පුතා ලිව්වේ නිල් පෑනකින් නම් මේ ටික කළු පෑනකින් ලියනවා නම් ගොඩක් හොඳයි. කළු පෑනකින් ලියනවා නම් නිල් පෑනකින් ලියනවා. හැබැයි රෝස පාට පෑන්, එතකොට රතු පාට පෑන් වගේ ඒවා ගන්න එපා. කොළ පාට, දම් පාට වගේ උනත් කමක් නැහැ ලියන්න. මේ නිසා වැසි ජලය පොළවට උරා ගැනීම අඩුවන අතර ජලය රඳවා ගැනීමද අඩුවේ. ජලය රඳවා ගැනීමද අඩුවේ. ඊගාව හේතුව පුදුමාකාර විදිහට ජලය නාස්ති කරනවා. ක්‍රමවත් ජල පරිභෝජනයක්, ජල පරිහරණයක් නැහැ. ටැප් කැඩිලා ඒවයින් වතුර ලීක් වෙනවා, හරියට වැහෙන්නේ නැහැ. පට පුපුරච්ච තැන් වලින්, මුට්ටු කරපු තැන් වලින් හරියට ගම් ගාලා නැහැ. එහෙන් ලීක් වෙනවා. ගෙදර වතුර ටැංකියක් තියෙනවා නම් ඒකෙන් ලීක් වෙනවා. එහෙම ජලය අපත යනවා. ටැප් එක ඇරියම වහන්නේ නැහැ. ඊගාවට විනාඩියක් හොදන්න ඕන එක විනාඩි 10-15 හොදනවා. ජල නාස්තිය. අක්‍රමවත් ජල පරිහරණය. ලියන්න තුන්වෙනි කාරණාව අක්‍රමවත් ජල පරිහරණය සහ අක්‍රමවත් ජල පරිවහනය හා අධි ජල පරිහරණය. ඊගාවට මිනිසා කෘෂිකාර්මික කටයුත්තකදී හරි එහෙම නැත්නම් සංවර්ධන ව්‍යාපෘතියක් ගොඩනැගිලි හැදීමකට එහෙම නැත්නම් මාර්ග තැනීමකට විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතු වලදී පස එකකදී ගනුදෙනුව අක්‍රමවත් පාංශු පරිහරණය. මහ පොළොවට වතුර උරා ගන්න ඕන විදිය, මහ පොළොවෙන් වතුර බැහැර වෙන්න ඕන විදිය ගැන සැලකිලිමත් වෙන්නේ නැතිකම. ලියන්න අක්‍රමවත් පාංශු පරිහරණය. අනික් කාරණාව තමයි මිනිස්සු ගස් කපලා ගස් කපන්න ප්‍රභා සංශ්ලේෂණය කරන්න ඉන්න සාකනේ නැති වෙලා යන්නේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණයෙන් තමයි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. එතකොට ගස් කැපුවම කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ඉන්න සාක නැති වෙලා යනවා. ඒත් එක්ක කර්මාන්ත ශාලා වලින් පිටවන කාබන් ඩයොක්සයිඩ්, රථ වාහන වලින් පිටවන නේද කාබන් ඩයොක්සයිඩ් ඉන්ධන දහනයෙන් ඒ වගේ ඒවා නිසා වායුගෝලයට අධික ලෙස කාබන් ඩයොක්සයිඩ් ඇතුළු. කාබන් ඩයොක්සයිඩ් එතකොට මීතේන් කැලිකසල වලින් පිට වෙනවා. එතකොට සීතකරණ වගේ ඒවායින් CFC කියලා වායුවක් පිට වෙනවා. ක්ලෝරෝ කාබන්. දැන් නම් අපේ රටේ ක්ලෝරෝ කාබන් සහිත සීතකරණ නැහැ. නැත්තම් AC මැෂින් නැත්තම් වායු සමනය යන්ත්‍ර වලින් සීතකරණ වලින් ඉස්සර ඒවා පිට වුණා. මෙන්න මේ වගේ වායුන් අපේ පෘථුවියේ පහළ වායුගෝලයේ එකතු වුණාම
අපේ පෘථුවිය වටා මේ නම් පෘථුවිය මේ පෘථුවිය වටා අර මං කලින් කියපු කාබන් ඩයොක්සයිඩ් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් මීතේන් ජල වාෂ්ප වගේ වායුන් වටේට මෙන්න මෙහෙම එකතු වුණාම මේක අපේ පෘථුවියට නිකන් ජැකට් එකක් ඇඳුවා වගේ වෙනවා. ඒක නිසා සූර්යාගේ ඉඳන් එන තාපය මේක උරාගෙන පිට වෙන තාපය පිට වෙන්න නොදී මිහිතලය උණුසුම් වෙනවා. තාඩිය දවසක ජර්සියක් ඇඳගෙන ජැකට් එකක් ඇඳගෙන එහෙම හිටියොත් ඉන්න බෑනේ රස්නේ ඉන්නනේ. සීතල දවසට නම් ප්‍රශ්නයක් නැහැ. තාඩිය වෙලාවට දවල් අපේ පළාතේ පට්ට දවල් නේද? ඔළුවත් ඉඳන් වහගෙන එහෙම හිටියොත් හරියන්ගේ රස්නේ පිට වෙන්න විදියක් නැහැ. අන්න ඒ වගේ පෘථිවි රස්නේ පිට වෙන්න විදියක් නැති වෙනවා. එතකොට පෘථිවි වායුගෝලයේ රත් වෙනවා. මේ පෘථිවි වායුගෝලයේ රත් වීමට කියනවා මිහිතලය උණුසුම් වීම. මේ රස්නේ නියඟේ ඇතිවීමට හේතු වෙනවා. මහ පොළොවේ තියෙන ජලය වාෂ්ප වෙලා ගිහිල්ලා පස වියලි වීමට හේතු වෙනවා. ලියන්නේ ඒක අපේ අවසාන කාරණාව අංක 6. මිහිතලය උණුසුම් වීමට හේතු වන මිහිතලය උණුසුම් වීමට හේතු වන හරිතාගාර වායෝ පමණ ඉක්මවා වායුගෝලයට මුදා හැරීම පමණ ඉක්මවා වායුගෝලයට මුදා හැරීම. ආය පාරක් මම එක කියනවා මිහිතලයේ උණුසුම් වීමට හේතු වන හරිතාගාර වායු පමණ ඉක්මවා වායුගෝලයට මුදා හැරීම කියන එක. right. එහෙමනම් අපි ඊගාවට යමු නියඟේ නිසා ඇතිවන අහිතකර බලපෑම්. නියඟයක් නිසා වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා. එතකොට ඇතැම් රටවල නම් මහ විශාල නියඟ ඇවිදිලා මිනිස් ජීවිත විනාශ වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් අපේ රටේ නේද? මේ විශාල පිරිසක් මිය යන්න තරම් ලොකු නියඟවල් ඇවිදිලා නැහැ. එහෙම වෙන්නත් එපා නේද? නමුත් ඇතැම් රටවල නියඟේ නිසා නියඟේ හේතු කොටගෙන මිනිස් ජීවිත නැති වෙච්ච අවස්ථාවල තියෙනවා. අපි අපේ රටට අනුව කතා කරන්නේ. එහෙම බැලුවොත් එහෙම නියඟේ නිසා අපි නම් මුණ පාන ප්‍රධානම ගැටලුව තමයි පානය කිරීම සඳහා ජලය හිගවීම. එතකොට මේ පානය කරන්න ජලය නැත්තටම නැති වෙන තත්ත්වෙ නෙමෙයි. ඉතින් මිනිස්සුන්ට එක්කෝ වෙන ප්‍රදේශයකින් ගිහිල්ලා ගෙනහිල්ලා මිනිස්සු පරිත්‍යාගශීලීන් වගේ එහෙම එකතු වෙලා ගෙනහින් දීලා හෝ එහෙම නැත්තම් ඈත ඇවිදගෙන ගිහිල්ලා නේද බයිසිකල් වල එහෙම නැත්තම් කරේ තියාගෙන වතුර ගෙනලා ඉතින් අපහසුයෙන් වතුර ගැනින්නක් තමයි වෙන්නේ. හොඳයි. රයිට්. පළවෙනි එක ලියන්න. පානය කිරීම ඇතුළු අනිකුත් කටයුතු වලට පානය කිරීම ඇතුළු අනිකුත් කටයුතු වලට ජලය අහිමිවීම ඊගාවට මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි ජලය හිගවීම නිසා වගාවල් කුඹුරු ඇතුළු වගාවන් පාළු වෙනවා. දැන් අපේ ප්‍රදේශවල උනත් තේ ගස් බැරිලා යනවා. අන්න ඒ වගේ කෘෂිකාර්මික කටයුතු වලට ජලය හිගවීම කියන එක. ලියන්න අංක 2. කෘෂිකාර්මික කටයුතු වලට බලපෑම් ඇතිවීම. තුන්වෙනි කාරණාව පස නිසරු වීම ලියලා ඉමු. පස්සේ කතා කරමු. පස නිසරු වීම. තුන්වෙනි කාරණාව පස නිසරු වීම. ඒ කියන්නේ පසේ තියෙන ජලය වාෂ්ප වෙලා ගියාට පස්සේ පසේ ලවණ සාන්ද්‍රණයත් වැඩි වෙනවා.
පසෙන් වතුර අයින් වෙලා පස නිසරු වෙලා නිකන් දූවිලි ගොඩක් බවට පත් වෙනවා කියන කාරණාව. ඊගාව කාරණාව තමයි ජලයේ හිග වෙනකොට සනීපාරක්ෂක කටයුතු බොහෝ දුරට අඩාල වෙනවා. එතකොට වැසිකිලි වලට වතුර සැපයීම අඩු වෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊගාවට බොණ්ඩ තියෙන වතුර ටික අපිරිසිදු තත්ත්වයේ තියෙන වතුර වෙන්න පුළුවන්. ඊගාවට නාන්න යනකොට නාන්න වෙන්නේ එතකොට විශාල දුර ඇවිදගෙන ගිහිල්ලා විශාල සංඛ්‍යාවක් එකතු වෙලා එක වතුර වලක නේද? දොළ පාරක නැත්තම් ඒ වගේ තැනක නෑම සිද්ධ කරන්න බෑ. එතකොට අර සමූහයාට වෙනද නිදහසේ ජලය පාවිච්චි කරපු අය යම් සීමාවලට කොටු වෙලා යම් අවශ්‍යතාවල් වලට ප්‍රමාණවත් තරම් සේදීන් කටයුතු වලට ඒ වගේ වට ජලය අඩුවෙන් පාවිච්චි කළා. ඒ වගේ විශාල පිරිසක් එක තැනකට එක්රැස් වෙලා නෑම වගේ දේවල් කරන නිසා සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. ලියන්න සෞඛ්‍ය ගැටලු මතුවීම. සෞඛ්‍ය ගැටලු මතුවීම. සෞඛ්‍ය ගැටලු මතුවීම. ඊගාවට අපේ රට නියඟය නිසා මුණ පාන ප්‍රධානම ගැටලුවක් තමයි විදුලි බලය අඩුවීම. ඒ කියන්නේ අපේ රට ගත්තම අපේ රටේ සමස්ත විදුලියෙන් පරිභෝජනය කරන විදුලියෙන් සැලකිය යුතු කොටසක් ජල විදුලි බලාගාර වලින් ගන්නවා. එතකොට මාඋස්ස කැලේ, ලක්සපාන, කැනියන් වගේ ඒවයි, කාසල්රි වගේ ඒවයි, ඒ වගේම වික්ටෝරියා, රන්දනිගල, කොත්මලේ වගේ ජල විදුලි බලාගාර වලින් විදුලිය නිපදවනවා. එතකොට නියඟයත් එක්ක වර්ෂාව අඩු වෙච්ච ගමන් ජලාශවල ජල ධාරිතාව අඩු වෙනවා, විදුලිය නිෂ්පාදනය කරන්න බැරි වෙනවා. ලියන්න ඊගාව කාරණාව බල ශක්ති නිෂ්පාදනය අඩාල වීම. බල ශක්ති නිෂ්පාදනය අඩාල වීම. බල ශක්ති නිෂ්පාදනය අඩාල වීම. අපිට වගේම ස්වභාවික වනාන්තරවල තුන භූමිවල ඉන්න ජීවීන්ටත් මේක බලපානවා. එතකොට මේ වැස්ස අඩු වුනහම ඒගොල්ලන්ට දිය උල්පත් හිඳිලා ගිහිල්ලා සතාසීපාවුන්ට බොණ්ඩ වතුර නැති වෙලා ඊගාවට කැලේ ගස් කොළන් ලොකු ගස් නෙමෙයි සාමාන්‍ය පොඩි ගස් ලොකු ගස් වල මූල පද්ධතිය ගොඩාක් ඈතට විහිදෙනවනේ ගැඹුරු පස එහෙම නැති සාක පොඩි සාක මැරලා යන්නේ. එතකොට ඒක ජෛව විවිධත්වය වනාන්තර විනාශ වීමට ජෛව විවිධත්වය විනාශ වීමට හේතුවක් වෙනවා. ලියන්න වනාන්තර හා ජෛව විවිධත්වය විනාශ වීම. ජෛව විවිධත්වය විනාශ වීම. ජෛව විවිධත්වය විනාශ වීම. අපි හත්වෙනි කාරණාව විදිහට මෙහෙම තෝරගමු. ජලය අත්‍යවශ්‍යම වෙන කර්මාන්ත තියෙනවනේ. සිසිල් බීම කර්මාන්තේ, කොහු කර්මාන්තේ, එතකොට බේකරි කර්මාන්තේ, උළු ගඩොල් වගේ දේවල් හදන්න. එතකොට විශාල නියඟයක් ඇවිදිලා ජලය නැති වෙලා මිනිස්සුන්ට බොණ්ඩවත් වතුර නැති වෙන කාලෙක ගඩොල් කපන්න, මැටි අනන්න වතුර හොයාගන්න බැරි වෙනවා නේද? අන්න ඒ වගේ ලියන්න කර්මාන්ත බිඳ වැටීම. හත්වෙනි කාරණාව අන්තිම කාරණාව කර්මාන්ත බිඳ වැටීම. කර්මාන්ත බිඳ වැටීම. උදාහරණ විදිහට ලියමු. උළු ගඩොල් උළු කමාවක් ගඩොල් සිසිල් බීම කොහු කර්මාන්තය කියලා ලියන්න ඕනේ. දැන් උඩ තියෙනවනේ කර්මාන්ත කියලා කොහු. උළු ගඩොල් සිසිල් බීම කොහු. right. එතකොට නියඟේ ඉතා බිහිසුණු ඉතා විශාල ආර්ථික හානි සිද්ධ කරනවා.
ඉතින් මේ ඉතා විශාල ආර්ථික හානි සිද්ධ කරන ඉතා භයානක නියඟයෙන් මේ ආපදාව කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒ ආපදා කළමනාකරණය කළේ නැත්නම් අපිට ඒකේ ලොකු පාඩුවක් විඳින්න සිද්ධ වෙනවා. ඒකෝන් නියං ආපදා කළමනාකරණයේදී මේ නියං ආපදා කළමනාකරණයේදී ප්‍රධාන පියවර මේක නියං ආපදා වලටම නෙමෙයි ඕනෑම ආපදාවකට ගැලපෙනවා. ඕනෑම ආපදාවකට ගැලපෙනවා. එතකොට ප්‍රධාන පියවර තුනකින් මේක සිද්ධ කරනවා. එකක් තමයි ආපදාවට පෙර සූදානම්. පෙර සූදානම්. ඕනම ආපදාවට. දැන් නියංගේ වුණාම පෙර සූදානම් විදිහට ඉදිරි කන්නේ නියඟයක් එයි කියලා දන්නවනම් නියඟයට ඔරොත්තු දෙන නියම් ප්‍රතිරෝධී භෝග තෝර ගන්නවා වගා කරන්න. ඒ කියන්නේ නියඟයට ඔරොත්තු දෙන භෝග තෝර ගන්නවා. එතකොට වැව් අමුණු මේ වල තියෙන නේද මේ වැව් අමුණු මේ අර පිරලා තියෙන ඒවා ගොඩ දාලා හාරලා තොන් මඩේ වයින් පිරලා තියෙනවා නම් ඒවටින් මිනිස් එක මිනිහෙකුට කරන්න පුළුවන් වැඩ නෙමෙයි. රජයේ මැදිහත් වෙලා කරන්න ඕනි වැඩ. ඒවයි ජලධාරිතාව වැඩි කරගන්න. ඊගාවට වැසි ජලය එක්රැස් කරගැනීමේ ක්‍රමවේද දියුණු කරනවා. වතුර ගබඩා කරලා තියාගන්න. එතකොට වැව් අමුණු ජලාශත් වතුර ගබඩා කරන මහා පරිමාණ ක්‍රම. ඊට අමතරව මිනිස්සුන්ට පෞද්ගලිකව ජලය ගබඩා කරලා තියන්න මම ඒක අපව විස්තර කරන්නම්. ඒ වගේ පෙර සූදානම්. ඒක සුළු සුළඟක් එනවයි කියලා දැනගත්තම ගෙදර වහලේ ශක්තිමත්ද කියලා හොඳට බලනවා. හුලගේ යන්න පුළුවන් වේද කියලා බලනවා. වහලෙට බරක් ගැට ගහලා තියෙනවා නේද? එතකොට ගෙට වැටෙයි කියලා හිතන ගස් කපනවා. එහෙම නැත්නම් මේ වටිනාම ගස් දැන් එක බීර ගණ්ඩ මූමනාවක් තියෙනවා නම් ඒකේ අතු කපලා තියෙනවා නේද? ඒ වගේ හුලඟ බදලා ගැලවිලා ගෙට වැටෙනවට නේද? ඒ අන්න ඒ වගේ ඕනම ආපදාවකට පෙර සූදානමක් තියෙනවා. ඊගාවට දෙවෙනි කාරණාව තමයි එම ආපදා අවස්ථාවේදී හානිය අවම කර ගැනීම. හානිය අවම කර ගැනීම. ඒකෙන් වෙන්න පුළුවන් හානිය ඉතා අමම වෙන විදිහට. එකතු කරගෙන තිබුණා නම් ජලය එකතු කරගත්ත ජලය අපත යවන්නේ නැතුව හා අපිරිසුදු කරන්නේ නැතුව. ඒක පරිභෝජනයට ගන්නවා බොහොම අර පරිස්සමෙන් ප්‍රයෝජනයට ගන්නවා අපිරිසුදු කරන්නේ නැතුව. අන්න ඒ වගේ. එතකොට පුළුවන් තරම් ඒ අවස්ථාවේ හානිය අවම කරගන්න කටයුතු කරනවා. ඉතින් මේක අපව කතා වෙනවා. තුන්වෙනි කාරණාව තමයි අනුහුරුව. අනුහුරු වීම. අනුහුරු වීම කියලා කියන්නේ ආපදාව සමග ජීවත් වෙන්න හුරු වෙනවා. යම් ප්‍රදේශයකට දිගින් දිගටම ස්වභාවික විපත් ඇති වෙනවා නම් ඒ ස්වභාවික විපත වෙනුවෙන් ඒගොල්ලන්ට ඒ ප්‍රදේශයෙන් යන්න පුළුවන්. මහා විශාල නායක් එයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් උඩ කඳු පුපුරලා තියෙනවා නම් ඒගොල්ලෝ ඒ ප්‍රදේශයෙන් යනවා. යන්න වෙනවනේ. පස් වලට ඇට වෙලා මැරෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඇතැම් ආපදා තියෙනවා. ඒ ආපදාව ආවා කියලා අපිට අයින් වෙන්න බෑ. අකුණු ගහනවා කියලා අපි මේ ලංකාවෙන් කොහෙන්ද යන්නේ? අකුණු වලින් හානිය ඕන තැනකට කෙනෙකුට වෙන්න පුළුවන්. නේද? ඒකට ඒකත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. වැහගෙන එනකොට අන්තර් මෝසම් කාලේ වෙනකොට අපි අකුණු ගැන මේ පාඩමෙන් කතා කරනවා. ඒ කාලවලදී ඒ ගැන සැලකිල්ලෙන් ඉඳලා ඒවට අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා. ඒව කරමින් ජීවත් වෙනවා. යන්න දියවන්නේ. දැන් අපි ප්‍රදේශ ගත්තොත් එහෙම අපි හිතමුකෝ මෙහෙම අයගම් ප්‍රදේශෙම ගත්තොත් ගලතුරේ පැත්තේ එහෙම පහළ ගලතුර හරිය අර බෝක්කු තුනක් එහෙම තියෙන හරිය. ඉතින් හැම අවුරුද්දම යට වෙනවනේ 3-4 වතාවක් යට වෙනවනේ. ඉතින් මිනිස්සු ඒව දාලා යන්නේ නැත්නම් ඒගොල්ලෝ ඒ ආපදාවත් එක්ක ජීවත් වෙනවා. තමන් ගම් වතුර ගැලුවයි කියලා ගම් වතුරට මැරෙන්නෙත් නැහැ. ගම් වතුර ගැලුවා කියලා ගම් වතුර බැලලා මැරෙන්නෙත් නැහැ. ගෙවල් දොරවලත් ඇරලා යන්නේ නැහැ. ඒ තමන්ගේ තියෙන ව්‍යාපාර වෙමින් තියෙනවනේ ජීවන අතරලා යන්නේ. එයත් සමග ජීවත් වෙනවා. අනුහුරු වීම. මේක ඕනම ආපදාවකට ගැලපෙනවා. right. නියන් ආපදා කළමනාකරණය
ඒ යටතේ මේ ප්‍රධාන පියවර තුනකින් සිදු කළ හැක. මේ ප්‍රධාන පියවර තුනකින් සිදු කළ හැක. ලියන්න පළවෙනි එක ආපදාවකට මුහුණ දීම සඳහා සූදානම් වීම. ආපදාවකට මුහුණ දීම සඳහා සූදානම් වීම. දෙවෙනි කාරණාව ආපදාවට මුහුණ දීම සඳහා සූදානම් වීම කියලා කිව්වේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව ආපදාව නිසා සිදුවන හානිය අවම කිරීම. ආපදාව නිසා සිදුවන හානිය අවම කිරීම. ආපදාව නිසා සිදුවන හානිය අවම කිරීම. තුන්වෙනි කාරණාව ආපදා තත්ත්වය සමග ජීවත් වීමට හුරු වීම. ආපදා තත්ත්වය සමග ජීවත් වීමට හුරු වීම. වරහන් ඇතුලේ ලියන්න ඉඩ මදි වුණොත් යටින් ලියන්න අනුහුරු වීම. බෝඩ් එක අපහැදිලි නේද? අනුහුරු වීම. අපේ ඊගා මාතෘකාව නියන් ආපදා කළමනාකරණයේදී ගත හැකි ක්‍රියාමාර්ග. නියන් ආපදාවක් කළමනාකරණය කරනකොට ගන්න ඕනේ ක්‍රියාමාර්ග. අන්න එතෙන්දි මේ කොටසේදී නියගේට පෙර කරන්න ඕනි දේවල් තියෙනවා. නියගේ ආවට පස්සේ කරන්න දේවල් තියෙනවා. ඒත් එක්කම නියගෙන් පස්සේ ආය නියගවල් ඉරි කියලා දන්නවා. ඒකත් සමග ජීවත් වීමට වැඩපිළිවෙල හදා ගැනීමක් තියෙනවා. එතකොට අර කලින් කියපු තුනටම අදාළ කොටස් මේකේ තියෙනවා. අපි අංක 1ට නියගෙන් ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. දන්නවා වනාන්තර සහ වර්ෂාව අතර ලොකු බැඳීමක් තියෙනවා. වනාන්තර අඩු වෙන්න වැස්ස අඩු වෙනවා. උන් අංක 1ටම කළ යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තියෙන වනාන්තර ආරක්ෂා කරගන්න එක සහ අනික තමයි වනවගා ඇති කිරීම. තියෙන වනාන්තර ආරක්ෂා කරගන්නත් ඕනේ වනවගා ඇති කරන්නත් ඕනේ. ලියන්න අංක 1 වනාන්තර ආරක්ෂා කිරීම. දෙවෙනි කාරණාව වනවගා ඇති කිරීම. නැත්නම් ආරම්භ කිරීම. වනවගා ආරම්භ කිරීම නැත්නම් ඇති කිරීම. ඊගාවට වැව් අමුණු වල ජලාශවල ගබඩා කරලා තියෙන ජලය ඒවා අපතේ දාලා නාස්ති කරන්න හොඳ නෑ වගේම ඒවා අපවිත්‍ර කරන්න හොඳ නෑ. මුළු ගමටම වැවක් තියෙනවා. ඒකෙන් තමයි කුඹුරු වලට වතුර ටික ගන්නත් ඕනි. නාන්න තියෙන්නේ සමහර විට පිරිපහදු කරලා බොණ්ඩ ගන්නෙත් ඒකේ තමයි. ඕම් මිනිස්සු ටික ට්‍රැක්ටරයි ලොරි අරගෙන ගිහිල්ලා ඕකේ දමලා හොදනවා. මේ නියගේ ඇවිතිලා තියෙන්නේ. එතකොට නැතන් නියගේ ඉදිරියේදී තියෙන්නේ. අර වාහනවල තෙල් නේද ග්‍රීස් වගේ දේවල් වතුරට එකතු වෙලා අර තියෙන එකම වැව අපවිත්‍ර වෙනවා. අන්න ඒ වගේ විනාශ කරන්නේ නැතුව ලියන්න තුන්වෙනි කාරණාව ජල නාස්තිය හා දූෂණය වළක්වා ගැනීම. ජල නාස්තිය හා දූෂණය වළක්වා ගැනීම.
දූෂණය වළක්වා ගැනීම. ඊගාවට කලින් කතා කළා මේ අපි දැන් නියඟයට ඔරොත්තු දෙන විදිහට භෝග වගා කරන්න ඕනේ. යම්කිසි භෝගයක තියෙන්න පුළුවන් නියඟයට ඔරොත්තු දෙන ප්‍රභේද සහ නොදෙන ප්‍රභේද. දැන් අපි ඔය තේවල උනත් තියෙනවා ප්‍රභේද මම ඒවා හරියට දන්නේ නැහැ 23 කියයි 26 කියයි. මේ යම්කිසි ප්‍රමාණයකට නියඟයට ඔරොත්තු දෙන ප්‍රභේදයක්. අඩු ජල ප්‍රමාණයකින් ජීවත් එතකොට ඉදිරි කාලය ජලයේ හිගවන කාලයක් නම් අන්න වගා කරන්න ඕනේ අඩුවෙන් ජලයේ වැය වෙන නැත්නම් නියඟයට ඔරොත්තු දෙන නියම් ප්‍රතිරෝධී භෝග වගා. ඊගාවට බින්දු ජල සැපයුම නේද? ඒ කියන්නේ ජලය වැඩිපුර යන්නේ නැති වෙන්න. දැන් අපි හිතමුකෝ මේ වගේ කඳුල බෑවුම් සහිත භූමියක් තියෙනවා. ඒකේ කවුරු හරි භෝග වගා කරලා තියෙනවා මෙන්න මෙහෙම. දැන් මේ ඉඩමට වතුර දාන්න ඕන. අපි හිතමුකෝ මෙන්න මේ වගේ තැනක වතුර ටැංකිය තියෙනවා. දැන් බාල්දියක් අරගෙන ගිහිල්ලා වතුර දැම්මා කියන්නකෝ. නේද? ඔයා මේ බෑවුම් සහිත භූමියක තියෙන තේ පැලයකට හරි වතුර දාලා තියෙනවා. මල් පැලයකට හරි. වතුර ටික දැම්මම මොකද මේ පැලේ මුලට දැම්මම ගහගෙන යනවා පල්ලෙහා. ගහ මුලට චුට්ටයි උරා ගන්න වෙන්නේ. ඒ දාපු තැන එහෙම වලක් වගේ හාරලා නැහැ. දැන් මං ගලාගෙන යනවා. ඒ වගේම හෝස් එකකින් එහෙම දැම්මොත් මොනතරම් වතුර ප්‍රමාණයක් යනවද? මොනතරම් වෙලාවක් යනවද? බාල්දියක් අරන් ගිහින් කෝප් එකකින් දැම්ම හරි හෝස් එකකින් දැම්මත් ඒ වගේ. බින්දු ජල සැපයුම් ක්‍රමයේදී ටැංකිය මෙහෙම තියෙනවා. ඒකෙන් ගන්න බටයක් ලොකු PVC බටේ මෙහෙම යනවා. පහළට. ඒකෙන් පුංචි බට මෙහෙම යනවා. ඉන් කැප් එක ගහලා වහලා මේ පැත්තේ තියෙන. ඉන් කැප් එක කියන එක දන්නවනේ ওই විදිහට. බට ටික. ඊගාවට හැම පැලයක් ගාවම මේ පැත්ත වහලා තියෙන හැම පැලයක් ගාවම මම රතු පාටින් එක දාන්නම් චූටි සිදුරක් විතර තියෙනවා. ඒක චූටි සිදුරක්. පැලේ මුල ගාවම මේ බට ටික පැල දිගේ එලාගෙන ගිහින් තියෙන. මේ මම දන්නවා දැන් ඔයා කියන්න හදන වැඩේ බුදු අම්මේ මේකට කොච්චර සල්ලි යනවද? ඇත්ත තමයි ඒක නම් මාත් පිළිගන්නවා. ඇයි? යක් වයරින් කළා වගේ මුළු ඉඩමම බට දාලා අදින්න වෙනවා පැල පෙළියක් ගානෙම. පැල පෙළියක් ගානේ මේ විදිහට බට අදින්නත් වෙනවා. ඒ වෙයි චූටි චූටි හිල් විතර තියෙන්නත් වෙනවා. හැබැයි එහෙම හදාගත්තට පස්සේ හරීම ලේසි. ඇයි? පැය ගණන් මහන්සි වෙලා වතුර අදින්න ඕනෙත් නෑ. මේ වැඩේට ලොකු කාලයක් යන්නේ නෑ. ආවා අපි හිතමු මේක අන්තිම කොටස ආපහු වහලා දාන්න ඕනේ කැප් මේ එන් කැප් එකක් දාලා. උදේ පැල වලට වතුර දාන්න ආව. මෙන්න මෙතන ගේට් ටැල් එක තියෙනවා. අරිනවා ගේට් ටැල් එක. ගේට් ටැල් එක අරපු ගමන් බට දිගේ වතුර එනවා. අර චූටි සිතු වලින් බින්දුව එනවා. බින්දුව එන්නේ මහ ගොඩක් එන්නේ. මහ ගොඩක් එන්නේ නැති හින්දා වතුර ගලාගෙන යන්නේ නැහැ. ගහ මුලමයි හිල විදලා තියෙන්නේ. ගහ මුලට වතුර බින්දුව වැටෙනවා. බින්දුව වතුර කාන්දු වෙනවා. ඒ වැටෙන බින්දුව ගහ මේ පොළව තෙමෙනවා. ඉඳ ඈත හොදගෙන පහලට යන්නේ නැහැ. ධන වතුර ටික අපත යන්නේ. මේ මිනිස්සයාට මේ ඊට වෙන වැඩක් කරන්න තියෙනවා නම් ගේට් ටැල් එක ඇරලා වෙලා යාට තියෙන වැඩක් කරගත්තා. එලි කරනවා නම් එලි කරන්න පුළුවන්. මේ පෑවුමි එලි කරන්නේ නැත්තම් වෙන මොන හරි වැඩක් කරන්නත් පුළුවන්. වතුර ඇති කියලා හිතච්ච වෙලාවක නැත්නම් ළඟපාත ගේ තියෙනවා නම් ගෙදර ගිහිල්ලා ඉන්නත් පුළුවන්. දැන් වතුර ඇති කියලා හිතච්ච වෙලාවක ඇවිල්ලා ගේට් ටැල් එක වහලා යනවා. වහලා නැත්තම් තව තියෙන වැඩක් තියෙනවා ඒක කරනවා. ඒතකොට මේ මිනිස්සයාට වතුර දාන්න වෙලාවක් යන්නේ. ශ්‍රමයක් යන්නේ නැහැ කාලයක් යන්නේ. තේරුණා? ඒ වගේම වතුර අපත යන්නේ. හොඳ ක්‍රමයක් නේද? බින්දු ජල සම්පාදන ක්‍රමය. අන්න ඒ වගේ දේවල් නැත්තම් මහා පරිමාණින් කරනවා නම් වැව් අමුණු ඇල මාර්ග වගේ දේවල් හදන ඒවත් මේකට අයිති. ලියන්න ජල නාස්තිය හා අපි එක
ජල නාස්තිය හා දූෂණය වළක්වා ගැනීම කියන කාරණා අපි එකින් එකට කියාගෙන ආවට අපි කිව්වනේ ජල නාස්තිය හා දූෂණය වළක්වා ගැනීම ගැන කිව්වා නේද? රයිට්. ඊගාට ජල සංරක්ෂණය සිදුවන ආකාරයට මේ හතරවෙනි කාරණා මට පැටලෙන්න ගියේ හොඳේ. ජල සංරක්ෂණය සිදුවන ආකාරයට කෘෂිකාර්මික කටයුතු සැලසුම් කිරීම ඉඩ නැත්තම් උදා කියන එක කපලා පහළට ගන්න හොඳේ. ඉඩ මදි නම් පහළට යනවා. රූල් 3ක් තියෙනවනේ ඒකට. ජල සංරක්ෂණය සිදුවන ආකාරයට කෘෂිකාර්මික කටයුතු සැලසුම් කිරීම. උදාහරණ නියන් ප්‍රතිරෝධී භෝග වගාව ඊගාවෙක පිරිමැසුම්දායක ජල සම්පාදන ක්‍රම හරි. ඊගාවෙක අනික තමයි මේ නියගේ තියෙන ප්‍රදේශවල වැසි ජලය එක්ටස් කරන එක. වැසි ජලය එක්ටස් කරන ක්‍රමවේද. ඉතින් වැව කියන්නේ වැසි ජලය එක්ටස් කරන එක තවත් ක්‍රමයක් තමයි. වැව ජලාශ කරන්නේත් ඒක තමයි. නමුත් පෞද්ගලිකව ගෙවල් වල කරන. මට මතකයි මම කලින් හිටපු ඉස්කෝලේ බෝගස්සව මහා විද්‍යාලයේ දිබුලාගල ඒකේ මම ඉන්න ඔන්න මෙන්න වගේ තමයි ඒක හැදුවේ. කවුරු රාජ්‍ය නෝන සංවිධානකින් හරි පළාතේ හැම ඉස්කෝලේකටම මේක දුන්නා. මහ විශාල කොන්ක්‍රීට් කලයක්. කොන්ක්‍රීට් වලින් සිමෙන්ති වලින් හදපු මහ විශාල කලයක්. විශාලයි කියන්නේ විශාලයි. ඒකේ ඒගොල්ලෝ ඉස්කෝලේ දිගම හෝල් එකේ ඒගොල්ලොම වැහිපීල දාලා සකස් කරනවා. දැන් මේ නම් ඉස්කෝලේ හෝල් එක දිගම හෝල් එක අල්ලගෙන මේ වැඩේ කරන්නේ. වහලේ හොඳ තත්ත්වයේ තියෙන එකක් අල්ලගෙන මහ විශාල කලයක් පදින. කාලයක් ගියා ඒ කලිය හදන්න. ඔන්නම තියෙනවා. ඊගාවට ඒගොල්ලෝ වැහිපිල්ලක් හයි කළා. මේ පල්ලෙන් වැහිපිල්ල හයි කළා. ඒ වැහිපිල්ල මෙතෙන්ට අරන් යනවා. කලින් වතුර වැටි. ඒ වගේම මේගොල්ලෝ ෆිල්ටර් එකක් මේකට දානවා. මේ කලේ කටට ෆිල්ටර් එකක් දානවා. කොළරොඩු එහෙම වෙන්නේ. ඉතින් වැහි කාලේට වැස්සම දැන් මේ ප්‍රදේශවලට ගත්තම මේ කාලේ වෙනකොට දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වගේ කාලේ හොඳට වහිනවා. අපිට පායන කාලෙට ඉවිලි කලාපයට වහිනවා. ඒ වහින වතුර මේ ටැංකිය පෙරෙනවා. ඊට පස්සේ මේ සිට සැප්තැම්බර් දක්වා නියං කාලයක් එනවනේ ඒ ප්‍රදේශවල. ඒ කාලේ මේකේ තියෙන වතුර ළමයි බොන. අපිට නම් නිකන් ගේක කලයක වගේ එකක වතුර තියලා දවසක් දෙකක් බෝතලයක තුනක් දාලා තියෙන වතුර එකක් අපි පාවිච්චි කරන්නේ නැහනේ. අද ගත්තේ නැත්තම් තව දවස් 3-4කින් නිකන් පල්ලෙටම වගේ එකක් හදාගෙන තියෙනවා. එහෙම නැහැ. ඉතින් ඒකේ වතුර ගොඩක් කල් ළමයි බොන. අත හොදනවා බොනවා ඒ වගේ වැඩ කටයුතු වලට ගන්න පුළුවන්. ලියන්දී ගාව කාරණා වැසි ජලයේ ටෙස්ට් කිරීම උදාහරණ ජල ටැංකි කමාවක් වැව් අමුණු ජලාශ වැව් අමුණු ජලාශ
ජල ටැංකි, වැව් අමුණු, ජලාශ කමාද දාන ලියන්නේ නේ. ඊගාවට දැන් යම්කිසි රටකට දිගින් දිගටම නියඟේ එනවා නම් හැම අවුරුද්දකම නියඟේ එනවා නම් ඒ නියඟේ නිසා හැමදාම ජල විදුලිය නිපදවීම අඩාල වෙනවා නම් අන්න එතකොට ඒ රජය ඒකට විකල්ප ක්‍රම හොයන්න වෙනවා. හැමදාම මේ වැඩේ කර කර ඉන්න බෑනේ. ඒකින්ද ජල විදුලිය මතම පදනම් වෙන්නේ නැතුව වෙනත් විකල්ප බලශක්ති ක්‍රම වලට යොමු වෙන්න වෙනවා. ලියන්නේ ගාව කාරණාව. ජල විදුලියට අමතරව විකල්ප බලශක්ති ප්‍රභවවලට යොමු වීම. විකල්ප බලශක්ති ප්‍රභවවලට යොමු වීම. විකල්ප බලශක්ති ප්‍රභවවලට යොමු වීම. උදාහරණ ලියන්න. සූර්ය පැනල්, සූර්ය කෝෂ ගොඩක් එකතු වෙලා සූර්ය පැනල් හොඳට නියඟේ තියනවා නම් සූර්ය කෝෂ හොඳට විදුලිය හැදෙනවා සූර්ය පැනල්. ඊගාවෙක සුළං විදුලි බලාගාර හදන එක සුළං විදුලිය කියලා ලියුවා නැති ඉඩක් නැහැ. සුළං විදුලිය. ඒත් එක අපිටත් වගකීමක් තියෙනවා. දැන් ඉතින් විකල්ප බලශක්ති ප්‍රබෝලට යොමු වීම අපිට කරන්න බෑනේ. ඒක රජය කරයි. සුළං විදුලි බලාගාරයක් හදනවද? මුහුදු රළ වලින් විදුලිය නිපදවනවද? වගේ දේවල්. අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට පුළුවන් ඒ නියං කාලයේදී බලශක්ති පරිභෝජනයේ විදුලි පරිභෝජනයේ පුළුවන් තරම් අවම කරන්න. කාමරයකට ගියාම ලයිට් එක දාගෙන කාමරෙන් එළියට එනකොට ලයිට් එක ඕෆ් කරගෙන ඉන්න. අනවශ්‍ය වෙලාවට විදුලි බූල් දැල්වීමෙන් වැළකීම සහ ෆෑන් වගේ ඒවා පාවිච්චි කිරීම පුළුවන් තරම් අඩු මේ කියන්නේ කාමරෙන් එළියට එනකොටම ෆෑන් එක ඕෆ් කරගෙන. එහෙම විදුලිය ඉතිරි කරලා දෙන්න පුළුවන් බලශක්තිය හිගවන ඒ කාලේ. ලියන්න ඒක විදුලිය අර පරිස්සමින් භාවිත කිරීම. දැන් මේක නියන් අවස්ථාවේ කරන වැඩක් මේක. විදුලිය අර පරිස්සමින් භාවිත කිරීම. ඒ වගේම නියඟයට දැන් රටේ යම්කිසි කොටසකට නියඟේ ඇවිදින්න. ඒ මිනිස්සුන්ගේ වගා පාළු වෙලා, බොණ්ඩ වතුර නැති වෙලා, රැකියා අඩාල වෙලා, කර්මාන්ත බිඳ වැටිලා, ඒ මිනිස්සුන්ගේ දෛනික ජීවිතේ එන හිතලා ආර්ථිකයේ බිඳ වැටිලා සමහර විට සමහර අයට පානීය ජලයේ බොණ්ඩ වතුරක් නැති වෙච්ච වෙලාව රටේ අනිකුත් ප්‍රදේශවල අයට පුළුවන් ඒගොල්ලන්ට උදව් කරන්න. ඒගොල්ලන්ට සහනාධාර සපයන්න. දැකලා තියෙනවනේ මාධ්‍ය ආයතන වලින් එහෙම නේද? මාධ්‍ය ආයතන වලින් ලෝරි වලට මේ කණ්ඩ දෙන හාල් පොල් ලුණු පරිප්පු වගේ ද්‍රව්‍ය ටික ගෙනිහින් දෙනවා. බොණ්ඩ වතුර බෝතල් පරිත්‍යාග කරනවා. ජලයේ කෑන් පිටින් අරන් යනවා. නේද? ඒ වගේ වතුර දෙනවා. සහනාධාර. ලියන්න. නියඟයෙන් පීඩා විඳින ජනතාවට සුබ සාධන කටයුතු සැලැස්වීම. නියඟයෙන් පීඩා විඳින ජනතාවට සුබ සාධන කටයුතු සැලැස්වීම. ඒකේ උදාහරණ විදිහට යටින් ලියමු. රූලට යටින් ලියන්න වෙන්නේ කොහොමද? පානීය ජලය කමාවක් ආහාර සෞඛ්‍ය පහසුකම්. පානීය ජලය ආහාර සෞඛ්‍ය පහසුකම්.
සෞඛ්‍ය පහසුකම්. හොඳයි. එතකොට අපි ඒ පාඩමේ පිටු අංක 5ට දක්වා කරගෙන ආව නේද? පිටු අංක 5ට දක්වා කරගෙන ආව. ඊගාවට අපිට තියෙන්නේ ගම් වතුර ගැන කතා කරන්න. ගම් වතුර නායම් ඊගාවට අකුණු කියන ප්‍රධාන අනතුරු 3 ගැන කතා කරන්න. අපි මේ කොටසට කතා කළේ එක අනතුරක් ගැන විතරයි. නමුත් ඒක අනිකට වඩා ටිකක් පුළුල්ව විස්තර කරන්න තිබුණා. එහෙමනම් අපි අද මේ පාඩම මේ කොටසින් ඉවර කරනවා. අපි ඊගාව දවසේ ගම් වතුර කියන ස්වභාවික විපතට අදාළ විස්තර කතා කරනවා. සමහර විට මේ කොටස මේ වගේ වීඩියෝ එකකින් එන්නේ නැතුව zoom වලින් කරන්නත් පුළුවන්. බොහෝ දුරට එහෙම තමයි හිතාගෙන ඉන්නේ. මේ වීඩියෝ ක්‍රමයේදී ගොඩාක් පරක් වෙනවා ඔයාලට පාඩම්. එහෙම zoom වලින් මේ කරගෙන යන්න පුළුවන් වුණොත් අපිට ඉක්මනට පාඩම් ටික ඉවර කරගන්න පුළුවන්. එහෙමනම් අදට මේ කොටසේ පන්තිය නවත්තනවා. ඊගාව දවසේ ගම් වතුර කියන කොටසෙන් මුණ ගැහෙමු. ආයිබෝවන්.